ඉතින් අද දුලංගා ඉන්නවා ඊළඟට මලීෂා කාවින්දි හිරුනි රිෂ්යෙන් සහ උත්තරා ඉන්නවා. තව අපි අලුත් යාළුවෙක් ක්ලාස් එකට ජොයින් කරලා දැම්මා බලමු. යා නම් තාම නැහැ. හරි කාවින්දිත් ඉන්නවා. හරි. ඉතින් මම ඔයාලට ගියසති පොඩි හෝම්වර්ක් එකක් දුන්නා. මතකද දන්නේ මම දුන්න හෝම්වර්ක් එක තමයි අර පොඩි ටේබල් දෙකක් හදලා නේද? මේ ඇක්සස් කියන මෘදුකාංගය භාවිතා කරලා මම ගාව පොඩි ටේබල් දෙකක් හදන්න කියලා. වගු දෙකක් හදන්න කියලා කිව්වා. ඊළඟට මම කිව්වා මේ වගු දෙකට data ටිකක් එන්ටර් කරන්න කියලා. ඉතින් මට ලස්සනට මේ විදිහට වගු දෙකක් දාලා මලීෂා මට හදලා එවලා තිබ්බා. right මලීෂා හදලා තිබ්බා. අර data type ටික එහෙම හරියට දාලා ඒ ටික හදලා දාලා තිබ්බා. මම මලීෂාට පස්සේ තව රෙකෝඩ්ස් ටිකක් දාන්න කිව්වා. එතකොට එයා ඒ ටික දැන් කරලා ඉවර ඇති. ඊළඟට රිෂිනුත් ඒ විදිහටම රෙකෝඩ්ස් ගොඩක් දාලා රෙකෝඩ්ස් 18ක් විතර දාලා හදලා තිබ්බා. එයාත් ටේබල් දෙකම කරලා තිබ්බා. ඒකේ මම ස්ක්‍රීන්ෂොට් ටික එවලා තිබ්බා. අනිත් අය මොකද? දහම්දි මට දහම්දි නම් එවලා තිබ්බේ නෑ. අනිත් අය මොකද ඒක කරන්න පුළුවන් වුණාද? දුලංගත් තව මට එවලා තිබ්බා. දුලංගත් ඒ විදිහටම ටේබල් දෙක හදලා තිබ්බා. මාක්ස් කියලා එක්කුයි කියලා මේක්ස් කියලා දාලා තියෙන කමක් නෑ. ඒක පොඩක් රීනේම් කරගන්න පුළුවන් අපිට. මාක්ස් කියන එකයි ස්ටුඩන්ට් කියන එකයි එයා ඒ ටික හදලා තිබ්බා. මට අනිත් අය නම් එවලා තිබ්බේ නෑ මට මතක විදිහටනේ. උත්තරා හදාගන්න පුළුවන් වුණාද ඒ වගු දෙක? උත්තරා ඔයාට ඒ වගු දෙක හදාගන්න පුළුවන් වුණාද? එයා හදලා නැහැ. ඒක හදන්න මොකක් හරි ගැටලුවක් වුණොත් අහන්න. හිරුනි ඔයාගේ ටේබල් දෙක හරිද? සර් මගේ ඇක්සස් ඕපන් කරන්න බෑ. ඒක එක්ස්පයර් වෙලාද? වර්ඩ් එහෙම ඕපන් වෙනවද? සර් ඒකේ මේ ඇක්සස් මේ එකපාරක් ඕපන් කරා මේ ඊට පස්සේ අතන මේ මෙනු බාර් එකේ මේ සර්ච් කරලා ගන්න හදද්දි පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරපුවමත් කියනවා ලැප් එකේ තියෙනවා කියලා. උනට අතන සර්ච් කරාට පෙන්නන්නේ නැහැ. හරි. එකපාරක් ඔයා මට මේ මම වල ඒක තියෙන තැනට යන විදිහ කියන්නම්. මට ක්ලාස් එකෙන් පස්සේ ඔයා මට පොඩ්ඩක් කෝල් එකක් හරි මට WhatsApp කරන්න. මම එතකොට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පෙන්නන්නම්. එතකොට කාවින්දි මොකද උනේ වාගේ? සර් හැදුවා මේ එක මේ ෆෝන් එකට ගන්න බැරි වුණා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක ෆෝකස් සර් ගැහුවා මේ මට මේ ඒ කිව්වේ සර් මම මේකෙන්ම ගැහුවා ෆෝන් එකට දාගන්න බැරි වුණා. රයිට්. ඔයා එතකොට මේක ඔන් කරලා ඉවර වෙලා ෆෝන් එක ඈත තියලා මේ ඔයාගේ කම්පියුටර් ෆොටෝ එකක් ගන්න. ඒතර හරි? එහෙම එවන්න. හරි. හරි සර්. රයිට්. හරි. ඒතර අනිත් අය ගැටලුවක් නෑ. අනිත් කට්ටිය කරා. එතකොට ඔන්න හිරුනි උත්තරයි ඒක පොඩ්ඩක් කරලා බලන්න. ප්‍රැක්ටිකල් එක කරන්න නැහැ මේක ඔයාලට. නමුත් අපි ඒක පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. ඉගෙන ගත්තාම එතකොට අපිට ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ගැටලුවක් නෑ. අපි එහෙනම් මේ අපි යන්නේ අවසාන පාඩම. එහෙනම් අපි අද බලමු මේක දැන් ඉතුරු ටික කොහොමද කරන්න කියලා. රයිට්. ඔන්න මම ගිය සතියේ මගේ ටේබල් දෙක මම පොඩ්ඩක් ආපහු ෂෙයා කරා. මේ ස්ක්‍රීන් එක හැමෝටම ෂෙයා වුණාද? ඔව් සර්. හරි. මම දාලා නේ යන්නේ රෙකෝඩ්ස් ටිකක්. හරි. මම එතකොට මාක්ස් කියන එකේ ස්ටුඩන්ට් කියන එක ඩබල් ක්ලික් කරොත් මෙන්න මගේ ස්ටුඩන්ට් කියන එකේ නම් 6ක් තියෙනවා. ඊළඟට මාක්ස් කියන එක ඩබල් ක්ලික් කරොත් ඒක නම් මම දාලා තියෙන්නේ 18 විතරයි. මම ටග් ගාලා මේක රෙකෝඩ්ස් ටිකක් දාන්නම් කම්මැලිකම නේද? රයිට් මම මොන හරි අංක ටිකක් දාන්නම්. ඉන්ඩෙක්ස් නම්බර් 1001 ලකුණු ගණන් ගන්න එපා. දැන් මේ ඔයාලගේ නම් තමයි තියෙන්නේ. එච්චර එක හිතන්න එපා. රයිට්. ඊළඟට 5 අංකේ 1001 අපි පොඩ්ඩක් අපව බලමු ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා 1005 වෙනකන් ඉන්න. මම සමහර අයට එක රෙකෝඩ් එකක් දාන්නම්. මොකද මේ වෙලාව යන නිසා 1000 අන්න අංක දෙක එකයිනේ. ඇඩ්මිෂන් අංක දෙක වුණොත් එහෙම ආයක වැඩ කරන්නේත් නැහැ. 1002
මේ එකේ මේ මොනවද මේ එක එක සෙල් එකෙන් සෙල් එකට යන කීබෝඩ් එකේ ටැබ් එක භාවිතා කරන්න. ක්ලික් කරන්න යන්න එපා. tab කියලා කී එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම අපිට ටැබ් එකෙන් ටැබ් එකට යන්න පුළුවන්. මාත් එදා ඔයාලට කිව්වට මම දාලා නැහැ. ඉතින් කොහෙද නේ? 1003 1004 අරක තියෙන රෙකෝඩ් එකක්ම දාන්න ඕනි. එහෙම නැත්නම් වෙන එතන නැති මෙතන නැති ළමයෙක්ගේ රෙකෝඩ් එකක් දාලා වැඩක් නැහැ. මොකද ඒ ළමයා මෙතන නැහැනේ. right ඊට පස්සේ අපි අද බලමු මේ රෙකෝඩ් එකෙන් කොහොමද ෆෝම් එකක් හදන්නේ ඒත් එක්කම රිපෝට් එහෙම ගන්න කොහොමද ඒ ටික අද අපි මේ ඉවර කරලා බලමු. ඒක නිසා ඔයාලා ප්‍රැක්ටිකල් එක තමයි මේ පාඩමේ ටිකක් කරන්න තියෙන්නේ. එක්දාස් පහ right 1005 ඉන්න ළමයි හිටියේ. හරි. ඔන්න ඔය විදිහට දුලංග තරාවේ අන්තිමටම එක රෙකෝඩ් එකක් දැම්මේ කියලා මම දුලංගට රෙකෝඩ් දෙකක් දාන්නම්. 1005 අන්න අර 1003ටත් එක රෙකෝඩ් එකයි තියෙන්නේ. මම යාට තව එකක් දාන්නම්. not responding වුණානේ. මොකද කරන්නේ? හරි බලමු. right දැන් අපි අද බලමු මෙන්න මේ ටේබල් දෙක අතර කොහොමද මේ රිලේෂන් එකක් එහෙම නැත්නම් අර සම්බන්ධයක් ගොඩනගන්නේ කියලා. මෙන්න මේ ඩුප්ලිකේට් වැලියු එකක් ක්‍රියේට් වෙලාලු මගේ. ඒ කියන්නේ අර 56යි 56යි 454 කියන එක තව පාරක් ගහලා කියලා තමයි කියන්නේ. මම ඒක 40 කරන්න. හරි. මම කිව්වා 1003ටත් තව රෙකෝඩ් එකක් දාන්නම් කියලා. හරි. ඔන්න මම දැන් දැම්මා. දැන් අනිවාර්යයෙන් මේක මතක තියාගන්න ඕන සේව් කරන්න. right save කරන්න. right. දැන් මට ටේබල් දෙක මෙන්න එකක් ස්ටුඩන්ට් කියන එක මෙන්න මාක්ස් කියන එක දැන් මේ ටේබල් දෙකේ මම රෙකෝඩ්ස් දාලා ඉවරයි. ඉතින් ඔයාලා දැක්කා මේ රෙකෝඩ්ස් දානකොට නිකන් අර කිසියම් ඒකාකාර බවක් තිබ්බා. නිකන් එකම විදිහට තමයි ඔහේ දාගෙන ගියේ. ඉතින් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ලස්සන රූපයක් අරගෙන නිකන් අර ලස්සන ෆෝම් එකක් හදාගන්න පුළුවන්. right. අපි දැන් බලමු. දැන් මට හිතන්න මේ දෙන්න අතර තාම සම්බන්ධතාවයක් හැදුවේ නෑනේ අපි. එහෙනම් අපි බලමු මේ ටේබල් දෙක අතර කොහොමද සම්බන්ධය ගොඩනගන්නේ කියලා. right. ඊට කලින් මට ඔයාලා කියන්න මේ දෙක අපි මේ ටේබල් හදන හැටි අපි ගිය සති කතා කරාද? ඔව් සර්. මේ ටේබල් හදන හැටි අපි ගිය සති කතා කරාද කියලා චුට්ටක් කියන්න. ඔව් සර්. හරි. right. දැන් එහෙනම් ලියාගමු අනුමාත්‍රිකාවක්. හැමෝම ලියාගමු අනුමාත්‍රිකාවක්. වගු දෙක අතර සම්බන්ධය ගොඩනැගීම. right. අනුමාත්‍රිකාව ලියාගමු. අනුමාත්‍රිකාව ලියාගමු. වගු දෙක අතර සම්බන්ධය ගොඩනැගීම. වගු දෙක අතර සම්බන්ධය ගොඩනැගීම. right. ඔක තමයි අපේ අනුමාත්‍රිකාව. හරි. හරිනේ. එහෙනම් ඔන්න දැන් මාත් එක්ක බලා ගන්න. right. මම යනවා ආපහු මගේ මෙන්න මේවට access කියන මෘදුකාංගයට මම මේකේ තියෙන දැන් මේ ටේබල් දෙක ඕපන් වෙලා තියෙන්නේ. එතකොට මේ ඕපන් වෙලා තියෙන එක මට මෙන්න මෙතන තියෙනවා මේ close button එකක්. ඔයාලට පේනවා. ඕකෙන් මට ওই ටේබල් ටික ඕපන් වෙලා තියෙනවා close කරන්න පුළුවන්. හැබැයි close කරන්න කලින් ඔයාලා save කරන්න. save කරද්දි මෙන්න මෙතන මේ save කරන බටන් එක තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා save කරලා close කරන්න. right. ඔන්න මම save කරා.
මෙතනින් close කරා. අනිත් table එකත් save කරා, close කරා. right ඔය විදිහට මම එතකොට ඔන්න table දෙක close කරා. හරි ඊළඟට මම කරන්නේ සම්බන්ධයක් දාන්න ඕනේ මේ දෙන්න අතර. එතකොට ඒකට අපි කියනවා relationship එකක් කියලා. relationship එක අපි අර කිව්වේ ඒක සම්බන්ධය, ඒක බහු බහු කියලා සම්බන්ධ තුනක් ගැන අපි කතා කරන්නේ. right. දැන් එතකොට ඔයාලා මට කියන්න මේකේ සම්බන්ධය මොකක් වෙන්න ඇද්ද? ඒකද, ඒක බහුද, බහු බහුද? මම වගු දෙක පොඩ්ඩක් ඕපන් කරලා පෙන්නුවොත් මෙන්න ටේබල් දෙක මොකද්ද මේ දෙන්න අතර සම්බන්ධය ඔයාලට හිතෙන විදිහට? ඒක බහු උත්තර ඇහෙන්නේ ආයෙ පොඩ්ඩක් කියන්නකෝ. ඒක බහු ඔයාලට මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද? ඔව් සර්. චූටගෙන මගේ මේ සවුන්ඩ් එක අඩු වෙලා තිබිලා තියෙන්නේ ඉන්න. හරි මොකද්ද සම්බන්ධය? ඒක බහු කියන්නේ මේ ටේබල් එකේ එක ළමයෙක්ට දැන් අපි ගත්තොත් එහෙම දහම් දිට එහා පැත්තේ රෙකෝඩ් එකට ගියොත් එහෙම මේකට ගියොත් එහෙම 1000 කියන එකේ රෙකෝඩ්ස් කීපයක්ම තියෙනවා. රෙකෝඩ්ස් 3ක් විතර තියෙනවා. ඒතකොට අර පැත්තේ එකකට මේ පැත්තේ රෙකෝඩ්ස් ගොඩක් තියෙනවා කියන්නේ අපි කියන්නේ ඒක බහු සම්බන්ධයක් කියලා. right එහෙනම් අන්න අපි ඒක මතක තියාගන්න ඕනේ. right ඔන්න මම එහෙනම් මෙන්න මෙතන තියෙනවා database tool කියලා වෙනම tab එකක්. tab වල තියෙනවා database tool කියලා. right ලියාගමු එහෙනම් පළවෙනි පියවර ලියා ගන්න. මෙහෙම ලියාගමු. database tools ඊතලයක් relationships තෝරන්න right database tools ඊට පස්සේ යනවා මොකද්ද relationships කියන එකට යනවා ඒක තෝරන්න හරි ඔන්න මම දැන් ඒකට යනවා බලන්න මෙන්න database tools ඒකේ තියෙනවා relationship කියලා මම ඒකට ගිහලා ක්ලික් කරනවා right මම මේ එදා හදපු එක මේ තියෙන්නේ හරි right ඔන්න මම ආපහු පෙන්නන්නම් මම අර එදා එකක් හැදුවානේ ඒකයි right ඔන්න මම යනවා database tools ඒකට ගිහලා relationship තෝරනවා හරි එතකොට මේ රිලේෂන්ෂිප් තෝරපුවා මෙන්න මේ වගේ මෙනු එකක් තමයි එන්නේ මෙන්න මේ වගේ එනවා ෂෝට් ටේබල් කියලා නම් දෙකක් බැරි වෙලාවකට ඔයාලගේ මේ නම් දෙක ආවේ නැත්තම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ database tool වල relationship කියන එකට ගිහපුවාම මෙන්න මෙතන තියෙන ෂෝට් ටේබල් කියලා වචනයක් අන්න ඒක ක්ලික් කරපුවාම ටේබල් දෙක එනවා සාමාන්‍ය පළවෙනි පාර එනවා මම මේ අර එදා දැම්මනේ ඒකයි මේ ආපහු ඒක ආවේ නැත්තේ නැත්තම් පළවෙනි පාර මෙන්න මේ ස්ටෙප් එක තමයි එන්නේ right මෙතනින් එතකොට දැන් මම හදලා තියෙන tables දෙකක් නිසා table දෙකයි පෙන්නන්නේ එහෙනම් මම කරන්න ඕනේ මෙන්න මේ පෙන්නන table දෙකම add කරගන්න ඕනේ ඉස්සලම student කියන එක ක්ලික් කරලා add කරනවා ඊළඟට marks කියන එක ක්ලික් කරලා add කරනවා එතකොට ඔන්න table දෙක එනවා දැන් මේක නම් මගේ අර relationship එකක් වැටිලා තියෙන්නේ මම ඒක delete කරලා දාන්නම්කෝ ඒ කියන්නේ මම අර දාපුවා ටික හැමම වැටිලා. හරි ඔන්න මම ආයෙත් පෙන්නන්න කරන විදිය database tool relationship ගිහපුවාම මෙන්න මේ විදිහට table දෙක පෙන්නයි පෙන්නුවේ නැත්නම් show table ගිහිල්ලා ඒ table දෙක add කරගන්න ඕනේ. right ලියා ගන්න දෙවෙනි පියවර හරි දෙවෙනි පියවර එවිට ලැබෙන සංවාද කොටුවෙන් සංවාද කොටු කියන්නේ මේ ඩයලොග් බොක්ස් එක එවිට ලැබෙන සංවාද කොටුවෙන් වරහන් ඇතුළේ ලියා ගන්න ඔය පොඩි කොටුවක් ඇවිල්ලා තියෙන්නේ
මෙන්න මේක මෙම රතු පාටින් කොටුවක් ඇන්දේ. ඔකට අපි කියනවා ඩයලොග් බොක්ස් කියලා. ඩයලොග් මොබිටෙල් බොක්ස් කියලා හැම ලියන්න එපා. හරි. ඩයලොග් බොක්ස් සංවාද කොටුව කියලා කියනවා. එවිට ලැබෙන සංවාද කොටුවෙන් අදාළ ටේබල් ක්ලික් කර ඇඩ් කරන්න. එවිට ලැබෙන සංවාද කොටුවෙන් අදාළ ටේබල් ක්ලික් කර ඇඩ් කරන්න. හරි ලිව්වද ඒක? right ඒකටම ලියා ගන්න. එම සංවාද කොටුව ලැබුණේ නැත්නම් එම සංවාද කොටුව ලැබුණේ නැත්නම් එම සංවාද කොටුව ලැබුණේ නැත්නම් show table අර අර්ථයෙන් තියලා මෙනු එක show table මත ක්ලික් කරන්න. මේ තියෙන්නේ show table කියලා මම රවුන්ඩ් කරේ රතු පාට අන්න යා. show table මත ක්ලික් කරන්න. ඒ කියන්නේ අරක ආවේ නැත්නම් ක්ලික් කරන්න කියලා තමයි කියන්නේ. හරිද මේක? හරිද? හරි. හරි. right. ඔන්න මම දැන් මේක close clear කරලා දාන්නම්. right. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේක වට වැඩක් නැහැනේ. මම මේක close කරලා දානවා. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් බලන්න ඕනි මේකේ primary keys ටික හරියට වැටලා තියෙනවද කියලා. දැන් මගේ නම් ගැටලුවක් නැහැ. මම primary key හදාගත්තානේ. student කියන එකේ index number තමයි primary key එක. marks එකේ ඇතුළත් වීමේ අංක තමයි primary key එක. ඒතකොට මේ යතුරු වැටලා තියෙන්නේ කහ පාටින් අන්න ඒකට. ඊළඟ පියවර තමයි හරි වැදගත්. මේක හරියට කරන්න ඕනේ. මොකද්ද? ස්ටුඩන්ට් එකේ මම කරන්න යන්නේ ඔන්න බලා ගන්න. මම දැන් මේ ටේබල් දෙකේම එකම ෆීල්ඩ් එකක් තියෙනවා සම්බන්ධ කරන්න ඕනේ. ඒ තමයි මේකේ තියෙන ඇතුළත් වීමේ අංකයයි මේ ටේබල් එකේ තියෙන ඇතුළත් වීමේ අංකයයි. මොකද අර අංකය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මම කරන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් කියන එකේ ටේබල් එකේ index number කියන ශේත්‍රය ඇදගෙන ඇවිල්ලා මෙන්න මේකේ index number එක උඩට අතාරිනවා. drag and drop කියලා කියනවා අපි ඔකට. drag and drop ඇදගෙන ඇවිල්ලා අතාරිනවා. පල්ලමකට එහෙම නෙමෙයි. යාළුවා වැදගෙන ඇවිල්ලා සර් කිව්වා drag and drop කියලා වරෙන් යථාගලට යන්න කියලා එහෙම කරන්න යන්න එපා. අර රෙකෝඩ් එක අර ශේත්‍රය ඒ ෆීල්ඩ් එකේ නම ක්ලික් කරගෙන ඇදගෙන ඇවිල්ලා මේකට දානවා. right ලියා ගමු එහෙනම් ඊළඟ ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක. ස්ටුඩන්ට් වගුවේ ඉන්ඩෙක්ස් නම්බර් අපි මේ විදිහට ලියුවේ එහෙමම ලියමු. ඉන්ඩෙක්ස් නම්බර් ශේත්‍රය අපි කියනකොට ෆීල්ඩ් එකක් කියලා. ශේත්‍රය මාක්ස් වගුවේ ඒකේ තියෙනවා මොකද්ද? ඉන්ඩෙක්ස් නම්බර්. ශේත්‍රය මතට ඇදගෙන ගොස් අතහරින්න. හරි ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා drag and drop. drag and drop. ඇදගෙන ගියා අතහැරියා. drag and drop. හරි ඔන්න මම දැන් ඒක කරන්න යන්නේ බලා ගන්න. ලිව්වනේ ඒ ටික නේද හැමෝම? අපහු සරයක් දාන්න. right
ස්ටුඩන්ට් වගුවේ ඉන්ඩෙක්ස් නම්බර් ශේත්‍රය මාක්ස් වගුවේ ඉන්ඩෙක්ස් නම්බර් ශේත්‍රය මතට ඇදගෙන ගොස් අසහනය. හරි. එතන මතක තියාගන්න එකම ශේත්‍රය වෙන්නම ඕනි. එකම ශේත්‍රය වෙන්නත් ඕනේ. ඒක data type එකම වෙනස් වෙන්නත් බෑ. දැන් මම index number කියන එක දැම්මේ මට මතක විදිහට මොනවා text කියන එක. නේද? අර short text කියන එක. index number වලත් මම මේක දැම්මේ short text කියන එක. ඒතකොට දෙකේම එකම නම වෙන්න ඕනේ, එකම data type එක වෙන්න ඕනේ. නැත්තම් ඔය වැඩේ කරන්න බෑ. right. ඔන්න මම අතාරිනවා. බලන්න. මෙයා උඩට ගිහිල්ලා එයා ඔබාගෙන යනවා මේ. නිකන් දැන්ට මුකුත් පෙන්වන්නේ නැහැ. එතකොට දැන්ට රවුමක් ඇඳලා කතිරයක් තමයි තියෙන්නේ. හැබැයි මේක උඩට එනකොට ඔය ධන ලකුණක් පෙන්වනවා. එහෙනම් මම මේකේ මෙන්න මේ ඉන්ඩෙක්ස් නම්බර් කියන එක උඩට ගෙනල්ලා දැන් මම ඒක උඩ තියා ඉන්නේ. ඔයාලට පේනවා ඇති. රවුම යන්නේ අර ඉන්ඩෙක්ස් නම්බර් එක උඩ මේක උඩට ගෙනල්ලා තියෙන්නේ. මම මේක උඩට ගෙනල්ලා මොකද කරන්නේ? අතාරිනවා. අතාරපු ගමන් මෙයා කියනවා අන්න අර පැත්තේ ඉන්ඩෙක්ස් නම්බර් මේ පැත්තේ ඉන්ඩෙක්ස් නම්බර් හැබැයි මෙයා රිලේෂන්ෂිප් එක ඔටෝමැටික්ලි ගොඩ නගලා තියෙනවා. මේ බලන්න. මොකද රිලේෂන්ෂිප් එක? one to many. එයා දැන් දන්නවා. මූට පොඩක් තේරෙනවනේ. එයා දන්නවා මේක එකකට අරක රෙකෝඩ්ස් ගොඩක් මම දාලා ඉවරනේ. ඒක නිසා මෙතන one to many කියලා වැටලා තියෙනවා. බැරි වෙලාවක අතන one to many කියලා වැටුනේ නැත්නම් මෙතන මේ තියෙනවා join type කියලා එකක්. ඒකට ගිහිල්ලා ඒකෙන් තෝරන්න තියෙනවා. හරි? ඒකෙන් තෝරන්න පුළුවන්. right. එහෙනම් ඔක තමයි වෙන්න ඕනේ. මේ අනිත් ඒවා වැඩි භාවිත කරන්න ඕනේ නැහැ. එතකොට රෙකෝඩ්ස් දාපු නිසා තමයි one to many කියලා එන්නේ. දැන් අපි අරක එක රෙකෝඩ් එකක් මේක එක රෙකෝඩ් එකක් විතරක් දාලා තිබ්බනම් වැටෙන්නේ 1 to 1 කියලා තමයි වැටෙන්නේ. හරි. එහෙනම් මම මේක මුකුත් කරන්නේ ඊළඟට create කියන එක ඔබනවා. right ලියා ගන්න. ඊළඟ step එක හතරවෙනි එක. ඉන්පසු edit relationships සංවාද කොටුවේ අදාළ ශේත්‍ර දෙක සහ අදාළ ශේත්‍ර දෙක හා සම්බන්ධ විය යුතු වර්ගය. ඒ කියන්නේ අර 1 to 1ද 1 to manyද many to many කියන එකද සම්බන්ධ විය යුතු වර්ගය දක්නට ලැබෙන අතර ඔය සිංහල ගැන හිතන්න එපා. දක්නට ලැබෙන අතර එහිදී create ක්ලික් කරන්න. එහිදී create ක්ලික් කරන්න. create ක්ලික් කරන්න. හරිද මේක? හරි මම ඔන්න එක අයින් කරනවා එහෙනම් ඈ. right. ඔන්න දැන් create කියන එක මම ක්ලික් කරනවා. මම මේ ස්ක්‍රීන් එක අයින් කරන්නම්. right. මෙන්න create ක්ලික් කරපු ගමන් මොකද උනේ? අරකින් ඉඳන් මේකට ඊතලයක් ආවා. දැක්කනේ මේ කොහාට ගියත් දැන් ඊතලේ ගාන්ට එයා ඔය ඇඩ්ජස්ට් කරගන්න. මම ඒක එහාට මෙහාට ගත්තට බෑ. ඔය එයා ඒක හදාගෙන ඉන්නේ. එතකොට ඔයාලට පේනවා මේකේ ඊතලේ right මේ පැත්තට තමයි යන්න ඕනේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් එකේ ඉඳන් මාක්ස් පැත්තට තමයි යන්න ඕනේ. right. කොහාට ගත්තත් ඒ සම්බන්ධය දැන් අතාරින්නේ නැහැ. ඔය පේනද? කොහාට ගියත් නැට් වගේ පස්සෙන් එනවා යා. right. එහෙනම් ඔන්න සම්බන්ධය හදලා ඉවරයි. right. ඕක තමයි වෙන්න ඕනේ. right. ඊළඟට ලියා ගන්න. ඉන්පසු save කර close කරන්න. ඉන්පසු save කර close කරන්න. ඉන්පසු
save කර close කරන්න. right හරි ඔන්න මම දැන් මේක save කරනවා. හරි ඔන්න මම save කරනවා ඊට පස්සේ මම මේක close කරනවා right දැන් එච්චරයි ඒකේ මුකුත් පෙන්නුවේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ relationship එක හැදිලා තියෙන. ඒ කියන්නේ වගු දෙක අතර දැන් සම්බන්ධය තියෙනවා. දැන් මම database tool වලට ගිහිල්ලා relationship click කරොත් මේක දැන් තියෙනවා. right දැන් අපි බලමු එහෙනම් මේකේ තියෙන දත්ත ටික කොහොමද බලාගන්නේ කියලා. ඒ කියන්නේ අපි මේකේ හදාගන්නේ කොහොමද කියලා බලමු form එකක්. right form එකක් නෙමෙයි report එකක්. ඒ කියන්නේ මම දැන්ට ඇතුළත් කරන දත්ත ටික බලාගන්නේ කොහොමද කියලා බලමු. right එහෙනම් ලියාගමු අනුමාත්‍රිකාවක්. අනුමාත්‍රිකාව ලියාගමු. වාර්තාවක් වරහන් ඇතුලේ report මාතෘකාවක්ද ඔව් මාතෘකාව ලියාගන්න වාර්තාවක් සැකසීම. වාර්තාවක් සැකසීම. ඒ කියන්නේ කොහොමද මේ report එකක් හදන්නේ කියලා බලමු. හරි. එතකොට මේ report එකක් කියද්දී අපිට report ඕන වෙන්නේ අපේ මේ තියෙන දත්ත ටික ප්‍රතිදානයක් විදියට. ඒ කියන්නේ output එකකින් බලා ගන්න ඕනේ කියලා හිතන්න. ඒ කියන්නේ අපිට print out එකක් ගන්න ඕනේ කියලා හිතන්න. එතකොට print out එකක් ගන්න ඕනි නම් අපි හදාගන්නේ මොකද්ද report එකක්. අවසානයේ සාරාංශයක් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ සමස්තය බලා ගන්න ඕන නම් අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ report එකක්. report වර්ග ගොඩක් ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මුලින් සාමාන්‍ය එකක් කියලා දෙන්නම්. හරි එහෙනම් මෙහෙම ලියාගමු. දත්ත සමුදායේ ඇති පොඩි ඡේදයකද ලියා ගන්න. මම කෙටියෙන් දෙන්නම්. දත්ත සමුදායේ ඇති රෙකෝඩ දත්ත සමුදායේ ඇති රෙකෝඩ පහසුවෙන් බලා ගැනීම සඳහා වාර්තා අවශ්‍ය වේ. මෙමගින් හරි වාර්තා අවශ්‍ය වේ. මෙමගින් එම තොරතුරු මුද්‍රණය කිරීමටද හැකියාව ලැබේ. නැත්නම් මුද්‍රණය කරගත හැකිය. මෙමගින් එම තොරතුරු මුද්‍රණය කරගත හැකිය. මෙමගින් එම තොරතුරු මුද්‍රණය කරගත හැකිය. right ඉවරද හිරුනි ලියලා? මලිෂා ඉවරයි. right හරි එහෙනම් අනිත් පැත්ත මම හිතන්නේ ඉවරයි. හරි දැන් ඔන්න මම කරන්න යන්නේ මොකද report එකක් හදන්න යන්නේ. හරි report එකක්. ඒ කියන්නේ අපි මේ දාපු තොරතුරු වල report එකක් බලන්න යන්නේ. right. එහෙනම් අපි මේකෙදී මේ අමාරුවෙන් කරන්නේ අපි මේකෙදී ගන්නවා මේකේ තියෙන ඉන්නවා නිකන් පොඩි මායාකාරයෙක් ඉන්නවා. මායාකාරයෙක්.
එතකොට මායාකාරයට කිව්වම එයා අපිට ටිකක් ස්ටෙප් ටික දෙනවා. මෙන්න මේක කරන්න, ඊළඟට මේක කරන්න, මේක කරන්න කියලා ඒ විදිහට මායාකාරයක්. අපි කියනවා ඉංග්‍රීසියෙන් විසාඩ් කියලා. හරි? විසාඩ්. එතකොට එයාගේ සහාය තමයි අපි ගන්න. right. එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. right. මම දැන් එහෙනම් අලුතින් ක්‍රියේට් කරන්න යන්නේ. එහෙනම් මේකේ තියෙනවා ක්‍රියේට් කියන එකට ගියපුවාම ඒකේ තියෙනවා report කියලා. මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා reports කියලා. right. එහෙනම් ලියාගමු පළවෙනි step එක. පළවෙනි පියවර create කියන එකට යනවා. ඒක ගිහිල්ලා මම තෝරගන්නවා report wizard කියන එක. wizard. මේ මායාකාරයාගේ උදව්ව තමයි ගන්න යන්නේ. create ඊළඟට යනවා report wizard. right. ඔන්න දැන් මාත් එක්ක බලමු කොහොමද කරන්න කියලා. ඔන්න මම දැන් සාමාන්‍යයෙන් අපි home එකේ ඉන්නේ. එහෙනම් මේ create කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා create wizard කියලා මෙන්න මේ පොඩි එක මේ තියෙන්නේ. මම තද ටිකක් රවුමට දැම්මේ. එයා උඩ මම ක්ලික් කරනවා. right. එයා උඩ ක්ලික් කරපුවාම එයා මට ටික වෙලාවකින් sorry. මම මේ ගොඩාක් අර app දාලා තියෙන හින්දා පොඩක් slow වෙනවා තියෙන්නේ. ෂෙයා වෙන්නේ නැතිද? ඔයාලට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ස්ටක් වෙලා වගේද? right. මෙන්න මේක ආවද ඔයාලට? ඔව් සර්. right. හරි. දැන් මෙන්න මෙතන එයා පළවෙනි ස්ටෙප් එක දෙනවා මට. පළවෙනි ස්ටෙප් එක දෙනවා. ඒකේ අහනවා ඔයාට ඕන මෙතන තියෙනවා වචනයක් table the queries ද කියලා. ඒතර මේ මෙතන මේ පල්ලෙහාට ඊතලයක් තියෙනවා මේ පේන්නේ. ඒ ඊතලයේ තියෙනවා මම හදපු table දෙක මේ marks සහ student කියන එක තියෙනවා. ඔයාලට මේක පේනව නේද? ඔව් සර්. හරි. ඒතර marks කියන එකට ගියොත් marks එකට අදාළ ක්ෂේත්‍ර ටික ඔක්කොම මෙතන තියෙනවා. ඊළඟට ස්ටුඩන්ට් කියන එකට ගියොත් එහෙම ඒ ස්ටුඩන්ට්ස්ට අදාළ තොරතුරු ටික තියෙනවා. දැන් මට ඔය ඔක්කොම එකපාර ගන්නත් පුළුවන්. හරි? ඔක්කොම එකපාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක්කෙනෙක්ට අදාළ තොරතුරු ගන්නත් පුළුවන්. දැන් මම මෙහෙම කරන්නම්කෝ. මම එක්කෙනෙකුට අදාළ තොරතුරු ටික විතරක් ගන්නම්. මම මෙහෙම කරනවා. මේ පියවරේදී ස්ටුඩන්ට් කියන එකට ගිහිල්ලා මම ළමයාගේ ඇතුළත් වීමේ අංකේ මට ඕනි. මම ඒක මේ පැත්තට දානවා. මේ selected field කියලා තියෙනවනේ එකක්. එහා පැත්තේ available තියෙන. available කියන්නේ දැනට තියෙනවා. ඉතින් ඒකෙන් මට දාගන්න ඕනේ මේ report එකට ඕන මාතෘකා ටික තමයි මම එහා පැත්තට තල්ලු කරන්නේ. මම කියනවා මට ඇතුළත් වීමේ අංකය ඕනේ. ළමයාගේ උපන්දිනෙත් ඕනේ. මට එච්චරයි ඕකෙන් ඕනේ. අනිත් එකේ මට ඕනි ඒ ළමයා හිටපු විභාගය අවුරුද්දයි විභාගාංකයයි ඒ ටික ඕනි කියලා හිතන්න. මට මේවා වැඩක් නැහැ. ඇතුළත් වීමේ ඇඩ්මිෂන් ෆී එක මට වැඩක් නැහැ මේ වෙලාවේ. ටෙලිෆෝන් නම්බරේ මට වැඩක් නැහැ. මට ඕනේ ළමයිගේ ලකුණු ටික විතරක් ගන්න කියලා හිතන්න. ඒතර මම මේකෙන් තමයි මම date of birth තරම් තියෙන්නේ. එහෙනම් ඒක වැරදිලා. මට ඕනේ ඇතුළත් වීමේ අංකයයි මෙන්න මේයි. ඒතර date of birth මට වැඩක් නැහැ. මම එයා ආපහු අනිත් පැත්තට දානවා. මෙන්න මේකේ අනිත් පැත්තට දාන්න පුළුවන්. මේ ඊතල තියෙන්නේ. පළවෙනි එකෙන් එක එක අපිට දාන්න පුළුවන්. දෙවෙනි එකේ බුවොත් ඔක්කොම ටික එහා පැත්තට දාන්න පුළුවන්. යට මේකේ බුවොත් එහා පැත්තේ තියෙන ඔක්කොම මේ පැත්තට දාන්න පුළුවන්. මේ විදිහට ඕනේ විදිහට අපිට හදාගන්න පුළුවන්. මට ඕනේ ඇතුළත් වීමේ අංකය name with initials එච්චරයි ඕකෙන් ඕනේ. ඊට පස්සේ ඔතනම මම අනිත් table එක මේ marks වගුව දාගන්නවා. ඒකේ මට ඇතුළත් වීමේ අංකය ඕනේ. ඒක මම දාගන්නවා. ඊළඟට මට maths ලකුණ ඕනේ, science ලකුණ ඕනේ, english ලකුණ ඕනේ, අවුරුද්දත් ඕනේ. ඔන්න ওই ටිකත් කියලා බලන්න. දැන් මේ මම තේරුවේ table දෙකේ ඒවා මාරුවෙන් මාරුවට තමයි තේරුවේ. පළවෙනි table එකෙන් මම ගත්තේ මේ දෙන්න. ඊළඟ table එකෙන් මේ හතර පහම ගත්තා. right. අන්න ඒක අපි දැන් ඔතන ලියාගමු. right. මෙහෙම ලියාගමු. මේක තමයි චුට්ටක් ගන්න අමාරු. මේක කරගෙන යනකොට ගැටලුවක් නැහැ. right. මෙහෙම ලියාගන්න. මෙහිදී අදාළ වගු සහ අවශ්‍ය ශේස්ත්‍ර
තෝරන්න. මෙහිදී අදාළ වගු සහ අවශ්‍ය ශේත්‍ර තෝරන්න. right අපි මේ ටික ලියා ගමු. මට ඕන ටික දැන්ට අපි හැමෝම එකක් කරමුද? ඒක ලේසි. right අපි මුලින්ම ගත්තේ මොකද්ද? index number කියන එක ගත්තා. ඊළඟට name with initials කියන එක ගත්තා. ඊළඟට admission number කියන එක ගත්තා. ඊළඟට maths එක ගත්තා. science ගත්තා. ඊළඟට english ගත්තා. ඊළඟට year. ඔතන තියෙනවනේ. right. එතකොට මෙන්න මේක මම ගත්තේ මොන table එකෙන්ද? student කියන table එකෙන්. ඔය දෙක ගත්තේ student කියන table එකෙන්. මේ හතර ගත්තේ marks කියන table එකෙන්. අන්න ඔය ටික පොඩ්ඩක් ලියා ගන්නකො. ඔය ටික ලියාගෙන ගත්ත table එකේ නම මොකක්ද කියලා ඉස්සරහින් ලියන්න. මලීෂා ඔයාගේ හරි ගියාද? මට මේ ස්ක්‍රීන්ෂොට් එකක් එවලා තියෙනවා. ඒක හරි ගියාද? ඔයා මලීෂා මේ ඔතන මෙහෙම කරන්න. ඕක කැන්සල් කරලා හරිද? ඕක කැන්සල් කරලා ආපහු අර ස්ටුඩන්ට් නම්බර් කියන එක අනිත් එකේ ස්ටුඩන්ට් නම්බර් කියන එකට ඇදගෙන ඇවිල්ලා අතාරින්න බලන්න. හරිද බලන්න. එතකොට එනවද කියලා බලන්න. ස්ටුඩන්ට් නම්බර් කියන එක ඇදගෙන ගිහිල්ලා අනිත් එකේ මේ ඉන්ඩෙක්ස් නම්බර් කියන එක ඇදගෙන ගිහිල්ලා අනිත් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එකට දාන්න. හැබැයි ස්ටුඩන්ට් පැත්තෙන් පටන් ගන්න ඕනේ ඈ. ඔයාගේ ස්ටුඩන්ට් එකේ තියෙන දකුණු පැත්තේනේ. ඒ දකුණු පැත්තේ තියෙන එක අරගෙන ගිහිල්ලා අර වම් පැත්තේ මාක්ස් කියන එක උඩට ගිහිල්ලා අතාරින්න බලන්න. හරි ගියාද? එහෙම කරා. එතකොට මොකද්ද පෙන්වන්නේ? මලීෂා එතකොට මොකද පෙන්වන්නේ? හරි ගියේ නැද්ද? සර් ඒ ආපු විදිහ මං එව්වා සර්ට. ඉන්න බලන්න ඔයාගේ දැන් එව්ව එක බලන්න. දැන් හරිනේ. index number right. ඔයා records දාලාද තියෙන්නේ? හරි. දැන් create කියන එක ඔබලා බලන්න. දැන් හරිද මලීෂා? ඕක නෙමෙයි මලීෂා. උඩම තියෙන create කියන එක ඔබන්න. උඩම තියෙන create කියන එක ඔබන්න. ඕක cancel කරලා උඩම තියෙනවා create කියලා. අන්න ඒක ඔබන්නකෝ. එතකොට හරියයි. හරි සර්. හරි ගියානේ? right හරි. එහෙම ගැටලුවක් આવුත් අනිත් අයත් කියන්නේ. හැබැයි කරලා බලන්න ඕනේ. right. එහෙනම් දැන් ඔන්න මේ ටික තමයි මම තෝරගත්තේ. හරි. එහෙනම් මම ඔන්න මේක අයින් කරනවා. ඊට පස්සේ මම next යනවා.
right ඊට පස්සේ මම මොකද කරන්නේ next එකට යනවා හරි ඔන්න එතකොට next කියන එකට ගියපුවාම මෙන්න මේ විදිහට අපට කියනවා report එක පෙන්නනවා මේ විදිහටද ඔයාලට report එක ඕනේ කොහොමද admission number මේ අතර තියෙනවා ඊළඟට math science english අවුරුද්ද ඔය අතර තියෙනවා කොහොමද ඕනේ කියලා අහනවා එහෙම නැත්නම් by marks කියන click කරපුවා ඔන්න ඔය විදිහටත් පෙන්නනවා හරි එක එක ළමයාගෙන් ළමයාට පෙන්වන්න ඕනිද එහෙම නැත්නම් ලකුණු ඔක්කොම පොදුවේ දාන්න ඕනද මම දෙනවා by student කියලා ඒක ලේසිනේ ඒතර එක එක ළමයාගෙන් ළමයාට report එක තනි පිටුව තමයි print වෙන්නේ හරි මේව ලියා ගන්න ඕනේ නෑ මෙතනින් පස්සේ අපිට next යන්න තියෙන්නේ ඒතර මේකෙදි අපි අවශ්‍ය කවල තෝරලා බලන්න right ඔන්න මම මෙයාව තෝරා ගන්නවා මෙයා කෙලින්ම ඊළඟට next යනවා ඊළඟට ආපහු කියනවා අර මාතෘකා ටික කොහොමද එන්න ඕනි කියලා මේකේ ගැටලුවක් නෑ මම ඕක කොහොමම ආයි ඕඩර් වෙනස් කරන්න යන්නේ ඔය තියෙන ඒවා එහෙමම දාලා next දෙනවා ඊළඟට මෙතන කියනවා sort කරන්න කියලා sort ඒ කියන්නේ මේ sort කියලා කියන්නේ මේක පෙළ ගස්සන්න ඕනේ මේ report එක දැන් හිතන්න පෙළ ගස්සන්න ඕනේ කොයි විදිහටද ළමයාගේ නම අනුවද ගණිතයේ ලකුණ අනුවද ඊළඟට admission number එක අනුවද ඒ විදිහට මයෙන් අහනවා පෙළ ගස්සන්න ඕන විදිය මේ අතුලත් වීමේ අංකය අනුවද ගණිත ලකුණ අනුවද science ලකුණ අනුවද english ලකුණ අනුවද ඒතකොට ascending දෙන්නත් පුළුවන් descending දෙන්නත් පුළුවන් මම දෙන්නම් අතුලත් වීමේ අංකය අනුව දෙන්න කියලා දෙන්නම් අතුලත් වීමේ අංකය අනුව මම කියනවා ascending ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට print කරන්න ඒ විදිහට මට දෙන්න පුළුවන් right එහෙනම් මම ඒක එච්චර වෙන මොකුත් වෙනසක් කරන්නේ නැහැ ඊළඟ ස්ටෙප් එකට යනවා next ඊළඟට මෙතන අහනවා කොලේ print කරන්න ඕනේ කොයි අතටද right ඔන්න මේක තමයි ටිකක් ඔයාලට අලුත්ින් ඇවිල්ලා තියෙන කොටස ඒ කියන්නේ නිකන් පුරු නෑනේ මේකේ සාමාන්‍යයෙන් කොලේ මෙන්න මේ අතට තියෙනවා නම් අපි කියනවා landscape portrait කියලා මේ අතට තියෙනවා නම් අපි කියන්නේ portrait මේ අතට තිබ්බොත් අපි කියනවා පළල් අතට landscape කියලා right මේකට කියනවා landscape කියලා මේ අතට කියනවා portrait කියලා එතකොට මට print කරගන්න ඕනේ portrait ද landscape ද කියලා තීරණය කරන්න පුළුවන් මේක portrait මේක landscape ඔය print එකට ගිහුවාම මේක පොඩ්ඩක් බලා ගන්න පුළුවන් right එතකොට මේ landscape ද portrait ද මම landscape කියන එක දෙන්නම් නැත්නම් portrait දෙන්නම් මොකද මේක ලේසි එක විදිහට නෙන්නේ ඊළඟට මෙතනක් තියෙනවා layout එක ඔය blocks ද outline ද ඔය විදිහට layouts ටිකකුත් තියෙනවා ඒක මම මුකුත් කරන්නේ ඔය එන එක කොහොමම දීලා next යනවා ඊළඟට මෙතන report එක නම print කරන්න කියනවා report එකේ ඒ කියන්නේ අපිට ඕන නමක් දාන්න පුළුවන් එතකොට දැන් මෙතන මම දාන්නේ ළමයින්ගේ ලකුණුනේ එහෙනම් මම දානවා students marks කියලා විතරක් දාන්න මට කැමති නමක් මේකට දාන්න පුළුවන් students marks ඊළඟට finish කියන එක දෙනවා එච්චර next ගියා finish දුන්නා හරි එතකොට ඔන්න බලමු දැන් report එක මෙයා පෙන්නයි අපිට මෙන්න report එක හරි දැන් බලන්නකො report එක මට දැන් මේක print ගන්න පුළුවන් දැන් මුලින්ම ඉන්නවා දහම්දි මේ ඉන්නේ අංකය 1000 නම දහම්දි එතකොට මේ තියෙන්නේ දහම්දිගේ අවුරුදු 3යි ලකුණු ටික මේ තියෙන්නේ ඔය රෙකෝඩ් එක දහම්දිගේ right ඔය දහම්දිගේ රෙකෝඩ් එක ඊළඟට මෙන්න මෙතන රෙකෝඩ් දෙකක් තියෙනවා ඒ තියෙන්නේ හිරුනික රෙකෝඩ් දෙක හිරුනික රෙකෝඩ්ස් දෙක නමයි එයාට අදාළ විභාගාංකයයි ලකුණු ටිකයි ඊළඟට රිෂින්ගේ ඊළඟට කාවින්දිගේ ඊළඟට මලීෂාගේ ඒ විදිහට මට පල්ලෙහාට ගිහිල්ලා බලපුවාම අනිත් අයගෙත් තියෙනවා හරි දුලංගාගේ තියෙනවා ගිය සතියේ උත්තර හිටපු නැති නිසා මම උත්තරාගේ නම දැම්මේ නැහැ හිටපු අයගේ නම් ටික තමයි දැම්මේ right එතකොට මේ විදිහට report එක print කරගන්න පුළුවන් දැන් මේකේ නම් 10යි තියෙන්නේ එතකොට මේ විදිහට තනි කොලයක print වෙනවා ඒක කොලේ යට වැටෙනවා මේ දිනෙත් එක වැටෙනවා 2021 දෙසැම්බර් 20 1 of 1 කියන්නේ දැන්ට එක පිටුවයි තියෙන්නේ එතකොට ඒ පිටුව තමයි print වෙන්නේ
එතකොට ළමයි දැන් මෙතන අපි හිතන්නකො 50ක් 60ක් ඉන්නවා කියලා. එතකොට ඒ ඔක්කොගේම ලකුණු මේ විදිහට අපිට print කරගන්න පුළුවන්. දැන් විභාග දෙපාර්තමේන්තුව එහෙම අවසානයේ මෙන්න මේකෙන් තමයි මේ software එක භාවිතා කරලා තමයි result out කරන්නේ. හරි මේ software එක භාවිතා කරලා තමයි result එක out කරන්නේ. මේ විදිහට තමයි ඒගොල්ලෝ අවසානයේ ප්‍රතිඵල ලේඛන print කරලා එහෙම එවන්නේ මේකෙන්. ඊට වඩා advance ඒවාක් තියෙනවා. ඒතර මේකෙන් ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හරි. ඒතර ඔය විදිහට මට report එකක් හදාගන්න පුළුවන්. හරි. right. මම ආපහු පෙන්නන්නම්. ඔන්න මම මේක close කරනවා. දැන් මේක save වෙලා තියෙන්නේ. ඊළඟ මේකත් මම මෙතනින් මේ close කරනවා. right. දැන් මම තව report එකක් දැන් මෙතන මේ බලන්න tables කියන එක යටතේ තියෙනවා tables දෙකක්. මේ බලන්න මෙතන මේ තියෙන්නේ. tables යටතේ tables දෙකක් තියෙනවා. report යටතේ එක report එකක් තියෙනවා. දැන් මට හිතන්නකෝ ළමයින්ගේ නම් ටිකයි උපන්දින ටිකයි විතරක් මට ඕනේ කියලා. එහෙනම් මට ටක් ගාලා report එකක් දැන් හදාගන්න පුළුවන්. ආයෙ නම් ගහ ඉන්න ඕනේ නැහැ. ආපහු කරනවා නම් මෙහෙමයි කරන්නේ. create ඔන්න මතක නැති කට්ටිය දැන් ආපහු බලා ගන්න. create යනවා. ඒකේ මම තෝරගන්නවා report wizard කියන එක කෙනා. report wizard. ඊට පස්සේ මට ඕනේ දැන් හිතන්නකෝ ළමයාගේ නමයි උපන්දිනයයි කියලා දුන්න මුදලයි කියලා. එහෙනම් මම marks නෙමෙයි student කියන එක තෝරලා ඇතුළත් වීමේ අංකය ඕනේ ඊළඟට නම ඕනේ birthday එක ඕනේ ටෙලිෆෝන් නම්බර් එකත් ඕනේ මුදලත් ඕනේ කියලා හිතන්න. ඔය ටික විතරයි මට ඕනේ. වෙන මුකුත් ඕනේ නැහැ. මුදලත් අයින් කරමුකෝ. හරි. එතකොට එන්නේ index number, name, date of birth, telephone number. next දුන්නා. මෙතන පෙන්නනවා ඒ ටිකද ඕනේ. ඔව් ඒක ගැටලුවක් නැහැ. ඒක එහෙමම next දෙනවා. මේක මට sort කරන්න ඕනේ නැත්නම් ආපහු next දෙන්න. ඒක ගැටලුවක් නැහැ. මෙතන අහනවා landscape ද portrait ද මම ওই විදිහටම portrait දීලා බලමු දැන්. portrait දෙන්න. ඊළඟට next මම දෙනවා මෙතන students details කියලා. ඒ කියන්නේ ළමයිගේ විස්තරණය ඔකේ තියෙන්නේ. ඊට පස්සේ finish. මේ තියෙන්නේ. ළමයාගේ මේක අර පොඩක් ඈතට ගිහින් තියෙන නිකන් අස්ස එක ගොඩ ඒක අපිට හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ළමයාගේ අංක ටික, මෙතන තියෙනවා නම් ටික, මෙතන තියෙනවා date of birth එකයි, ඊළඟට මෙතන මේ අස්සෙම තමයි ටෙලිෆෝන් නම්බරේ. ඉතින් මට මේ report එකේ දැන් අර date of birth කියන එක අස්සෙනේ තියෙන්නේ. ඒක මට ඕන මෙහාට කරලා දැන් මේ හරිය මොකොත් හිස්නේ තියෙන්නේ. ඒතර මට මේක මෙහාට කරලා ගන්න පුළුවන්. හැබැයි ඒතර මම report එක පොඩ්ඩක් මොකද කරන්න ඕනේ? design කරන්න ඕනේ. එහෙම කරනවා නම් දැන් මෙහෙම ආවනම් ගැටලුවක් නැහැ. මේක නම් තියෙන ඔච්චරයි records. මම ඒක design කරනවා නම් මම කරන්න ඕනේ මොකක්ද දන්නවද? මෙන්න මේ student details කියන එක උඩ right click කරලා ඒකේ තියෙනවා design view කියලා එකක්. design කියන්නේ අපිට design කරන එක. එතකොට design කියන view කියන එකට මේ මෙහෙම කීපම් පෙන්නනවා මේ. ඒකේ මෙන්න මෙතන පේනවා ඔයාලට පේනවද දන්නේ මේ name with initials කියන එකට මෙතන ඉඳන් මෙතනටම දිග කොටුවක් තමයි තියෙන්නේ. මේ ඒකෙත් තියෙනවා යට එකෙත් තියෙනවා. මම කරන්නේ ඔය කොටුව කුඩා කරනවා. ඒකට කොටුව උඩ ක්ලික් කරලා මෙන්න මෙහෙම ඇදගෙන යනවා මේ හරි ටික. පල්ලෙහා එකටත් ඒ වැඩේම කරනවා. දැන් එතකොට ඔතනින් නම ඉවරයි. එතකොට මේ date of birth කියන එක මට ඊට පස්සේ මේක පොඩ්ඩක් ඇදලා මේ හරියට වගේ ගන්න පුළුවන්. ඒ ගානට යට එකත් ඇදලා ගන්න. එච්චරයි. එතකොට මේ මට මාතෘකාව එහෙම පොඩ්ඩක් වෙනස් කර ගන්න ඕන නම් මේක මැදට කරලා අකුරු ටික બ્લોක් කරලා home එකේ අකුරු બ્લોක් කරලා home එකේ මට පුළුවන් මේ size එක අඩු වැඩි කරලා ගන්න පුළුවන්. center කරනවා නම් center කරලා අකුරු වල පාට වෙනස් කරනවා නම් මට ඒ වගේ දෙයක් වුණත් මේකේ කරගන්න පුළුවන්. මම රතු පාට දැම්මා. එච්චරයි. right ඊට පස්සේ save කරනවා. ඊළඟට report එක උඩ right click කරලා open කියන එක දෙනවා. දැක්කද? දැන් අර තිබ්බ gap එක ආවනේ. දැන් තිබ්බ gap එක අයින් වුණා. student details කියන එකත් ලස්සනට රතු පාටින් ආවා. ඒතර ওই විදිහට අපිට හදා ගන්න පුළුවන්. ගැටලු තියනවාද ඕකේ? ඒතර report එකෙන් වෙන්නේ ඒකේ තියෙන දත්ත එහෙම නැත්නම් තොරතුරු අපිට බලා ගන්න පුළුවන්, අපිට print කර ගන්න පුළුවන්. එතකොට මේකේ නම් එකම table එකේ තොරතුරු තමයි තියෙන්නේ. හැබැයි මේ student mark කියන එක ගත්තාම table දෙකේ තොරතුරු තමයි එකකට ඇවිල්ලා තියෙන්නේ.
ටේබල් දෙකක තොරතුරු. ඔයාලා දැන් ඉස්සලා බැලුවානේ මේ දෙක ඇවිල්ලා තියෙන්නේ මාක් ස්ටුඩන්ට් කියන එකෙන් මේ ටික ඇවිල්ලා තියෙන්නේ මාක්ස් කියන එකෙන්. රයිට්. ගැටලු තියනවද කියන්නේ? හරිනේ ගැටලු නෑ වගේ right good එහෙනම් හොඳයිනේ යන්නේ අර මෙයාට විතරයි ගැටලුවක් ආවේ නේද කවුද අපි මලීෂාට විතරයි හොඳයි එහෙනම් ගැටලු වෙන්න නැත්නම් ගොඩක් මටත් හොඳයි right හරි එහෙනම් ඔන්න අපි දැන් report එකක් හදන විදිය බැලුවා කරලා බලන්න ඕක කරලා බලලා මොන හරි ගැටලු තිබ්බොත් අහන්න හරි දැන් ඊළඟට අපි කරන්න යන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් මේකේ ආකෘතියක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝම් එකක් හදාගන්න පුළුවන් මේ දත්ත ඇතුල් කරන එකට. දත්ත ඇතුල් කරන එකට පොඩි ආකෘතියක් හදාගන්න පුළුවන්. මලීෂා මට ආයේ ෆොටෝ එකක් එවලා තියෙනවා. මලීෂා හරි දැන්නේ. right. හරි. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති අර සමහර ඒවල දැන් මේ හිතන්න මම එකපාර මේ ටේබල් දෙකටම දත් ඇතුල් කරන්න යන්නේ එකම පාර ටේබල් දෙකටම දත් ඇතුල් කරනවා කියලා හිතන්න. ඒතර මට එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට පුළුවන් ඔය ටේබල් දෙකට වෙන වෙනම දත් ඇතුල් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මට පුළුවන් මෙන්න මේ පොඩි ෆෝම් එකක් හදන්න. දැන් අපි report එකක් මේ හැදුවේ. අපිට පුළුවන් මෙහෙම ෆෝම් එකක් හදන්න. ෆෝම් සිංහලෙන් කියන්නේ පෝරමයක් කියලා. ඔය ඇප්ලිකේෂන් කියලා කියන්නේ. එතන අහනවා මෙහෙම විභාග අංකය ඉංග්‍රීසියෙන් අහන්නේ ඉන්ඩෙක්ස් නැත්නම් ඇතුළත් වීමේ අංකය කියලා මෙතන මෙහෙම කොටුවක් අහනවා. එතකොට අපිට ඇතුළත් වීමේ අංකය එතන ටයිප් කරන්න තියෙනවා. ඊළඟට name කියලා දුන්නාම අපි මෙතන නම ගහන්න තියෙනවා. ඊළඟට මට මතක තියෙන date of birth ඔය විදිහට ගහපුවම මෙතන birth එක තෝරන්න තමයි තියෙන්නේ. ඊළඟට ටෙලිෆෝන් නම්බර්. එතකොට මෙතන ටෙලිෆෝන් නම්බරේ ගහන්න තියෙන්නේ. right? ඒක ටිකක් ලස්සනයිනේ. ඊළඟට අවසානයේ අහලා තිබ්බේ fees. ඔන්න ওই විදිහට අපිට හදාගන්න පුළුවන් ෆෝම් එකක්. මේකට ඕන මාතෘකාවක් දාලා හිතන්නකො ඔයාලගේ දැන් ඔක්කොඩක් කටින්නේ මෙතන ප්‍රෙසිඩන්ට්ලානේ. මෙතන ඕනම් ගහනවා මාතෘකාව president girls college අනුමාතෘකාවක් ගහනවා නම් student database නිකන් ওই විදිහට දැන් අර අපේ ඉස්කෝල ළමයි වගේක් ගිහින් ඉන්නවා අර වෙන ඉස්කෝල එකකට දැන් ඔන්න මේ දවස් ටික මට කතා කරලා අහනවා මේ එහි හදන්නලු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක ගැන තමයි අහන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් වුණත් හදාගන්න පුළුවන්. දැන් හදන්න ඕනේ A level වල. right? එතකොට මේකට තමයි අපි කියන්නේ මොකද්ද? ෆෝම් එකක්. නැත්නම් පෝරමයක් කියලා. right. එහෙනම් ලියාගමු අනුමාතෘකාවක්. දත්ත පාදකය සඳහා දත්ත පාදකය සඳහා පෝරමයක් වරහන්න තුලියා ගන්න ඉංග්‍රීසියෙන් forms සැකසීම මම මේවා ටික කෙටියෙන් දෙන්නේ මේවා ගොඩාක් අපිට වැඩක් නැහැ හැබැයි ඉතින් මේක දැනගන්න එපා නේද ඇක්සස් වල සමහරලාට බලන්නකෝ ගිය අවුරුද්ද ඔයාලගේ ඔය ඉන්නවනම් මේ ළමයි පුළුවන් ද කියලා ටේබල් එකක් හදාගන්න ඔහේ නිකන් අර ඔහේ කියලා දෙනවා මම කියලා දීලා දෙනවානේ මම සාමාන්‍යයෙන් ටික වැඩිපුර ඕන දෙයක් ඕනේ කියලා දෙනවා මම දැන් අර මගේ ඉන්න 8 පන්තියේ ළමයි උන්ට දැන් වෙබ්සයිට් එකක් හදලා ලොන්ච් කරන්නත් පුළුවන් right 9 පන්තියේ ළමයින්ට Google එකේ වෙබ්සයිට් හදන්නත් පුළුවන් ප්‍රෝග්‍රෑමින් හදන්න පුළුවන් ඔය Arduino වල ඒ ඔක්කොම මම කියලා දෙනවා ඒගොල්ලන්ට Photoshop කියලා දීලා තියෙනවා ගොඩක් දේවල් Photoshop වල මූණ වල මාරු කරන ඒවා ඊළඟට colors change කරන ඒවා background මාරු කරන ඒවා අකුරු edit කරන ඒවා හොඳට පුළුවන් right ඒකින්ද මම කියලා දෙදි හොඳ කියලා දෙනවා ඒක නිසා ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න ඕන හරි දත්ත පාදකයේ සඳහා පෝරමයක් සැකසීම right මේව ලියාගමු පල්ලෙහෙන් පොඩි වගන්තියක් මම ඔයාලට ඒක ඔන්න ටයිප් කරලා දෙන්නම්කෝ
මම ලියාගමු. වගුවක් තුලට දත්ත ඇතුල් කිරීමේදී යම් ඒකාකාරී බවක් පෙන්눔 කරයි. මේ සඳහා දත්ත ඇතුල් කිරීමට ඇතුළත් කරන්න විතරයි ඈ පුළුවන්. දත්ත ඇතුල් කිරීමට ෆෝරම් වරන්න ඇතුලේ ෆෝම් භාවිතා කළ හැකිය. හරිද ලිව්වද? හරිද? හරිද ඉවරද? දුලංග හරිද? හරි සර්. right හරි. එහෙනම් අපි බලමු දැන් ෆෝම් එකක් කොහොමද කරන්න කියලා. ඔයාලා ලස්සන එක මේවා එකක් හදන්න. ලස්සන ඩේටාබේස් එකක් කල්පනා කරලා හදන්න පුළුවන් ළමයිගේ තොරතුරු දාන්න නේද? එතකොට ටීචර්ට උනත් කියන්න පුළුවන්. හැබැයි එතන වාතයක් කරන වෙලාවට කමන්නේ ටීචර් කියන්නේ ටීචර් අපි ඕන ඩේටාබේස් එකක් හදමු. මං හදන්නම් කියලා ළමයිගේ තොරතුරු ටික දාගන්න පුළුවන්. ඕනේ වෙනවා නිතර නිතර. ඔයාලා දැන් පන්ති ළමයි 40 දෙනාගේ තොරතුරු මේකේ දාගත්තාම ලේසි. ආ ටීචර්ට සැරෙන් සැරේට මේවා කරන්න ඕනේ. ඇඩ්‍රස් ටිකත් එක්ක මුලින් දාගන්නවා. ලිපින නම, ඇතුළත් මේ අංකය, නම, ලිපිනය, ඊළඟට ඔය මොකද්ද නිවාසය ඕන නිවාසය. ඉතින් ඒ විදිහට ඕන එකක් දාගන්න පුළුවන්. ටක් ගාලා නල් ලිස්ට් එක ගන්න පුළුවන්. ඒ අමතර වැඩක් තමයි. ඕවා පෙන්වන්න ගිහුවම ටිකක් ඉස්කෝලවල ටිකක් කරදරේ. දැන් මාත් විද්‍යාපීඨයේ ඉන්නකොට ටිකක් ඔය උණ තියෙනවනේ ඉතින්. ඉතින් විද්‍යාපීඨෙත් එහෙම තමයි. ඔය උණ තිබ්බහම ඒක කරන්න හිතනවා. ඉතින් අපි කරා ඉතින් කොහොම හරි. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් කරා. ඒතර කම්පියුටර්ස් වලින්ම තමයි කරේ. දැන් ඉස්කෝලේත් ඒව කරන්න කියලා දැන් ඔන්න අවුරුදු 5ක් වෙනවා. දැන් මම ට්‍රාන්ස්ෆර් ඔන්න ඉල්ලුවා. තාම ට්‍රාන්ස්ෆර් එක දෙන්නේ නැහැ. දැන් කියන තව අවුරුදු 2ක් යමු කියලා. මම කිව්වා දෙකක් නම් ඉන්න බෑ කියලා. දැන් ඔන්න අදත් මං ගියා අපේ බොස් ගාවට. ඉතින් ඒත් බෑ. දැන් ඉතින් කියනවා ඇයි දැන් මම දැන් ITත් කරනවා මැත්ස් කරනවා. ඉතින් ඒ වගේ අකරතැබ්බත් වෙනවා. එහෙම ඉතින් වැඩ පෙන්නන්න ගියොත් එහෙම සද්ද නැතුව ඒ හිටියනම් මූ වැඩක් නැහැ. යවන්න ඕනේ කොහරි ඉස්කෝලේට කියලා බලෙන් තල්ලු කරලා යවනවා. රයිට්. ඉතින් මේ වගේ එකත් ඔයාලා කරලා බලන්න. ටීචර්ටත් හොඳයිනේ. කොහෙ දැන් කවගෙද යන්නේ කියලා හිතන්න මගේ නම ගන්න ටීචර්ලා කොහොමද දන්නවනේ. කරලා බලන්න. රයිට්. එහෙනම් අපි බලමු තර කියන්නේම නැහැ ගිහිල්ලවා. රයිට්. එහෙනම් ඔන්න දැන් මම කරන්න යන්නේ මොකද ෆෝම් එකක් හදන්න යන්නේ. හරි. ෆෝම් එකක් හදන්න යන්නේ. එහෙනම් දැන් මගේ මෙතන තියෙනවා ටේබල් දෙකක්. කමක් නැහැ මේවා තිබ්බට රිපෝට්ස් දෙකක් තියෙනවා. මම මේවා ක්ලෝස් කරන්න. ක්ලෝස් කරන්න මෙන්න මෙතන තියෙන ක්ලෝස් එක තමයි භාවිතා කරන්නේ. එතකොට මේක ඇත්තටම ක්ලෝස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඕපන් කරලා තියෙන එක ක්ලෝස් වෙනවා. රයිට් මෙන්න අනිත් එක හරි. එතකොට මෙතන දැන් මේ තියෙන්නේ ටේබල් දෙක. මේ තියෙන්නේ මම හදපු රිපෝට්ස් දෙක. මේවා ඩිලීට් කරන්න ඕන නම් පහසුයි. රයිට් ක්ලික් එකේ තියෙනවා ඩිලීට් කියන එක. ඒ ඩිලීට් කරන්න ඕනේ අපි ඔකට තියාගමුකෝ. රයිට්. මම දැන් හදන්න යන්නේ ෆෝම් එකක්. එහෙනම් ෆෝම් එකක් හදන්න මම භාවිතා කරනවා ඒකේ ෆෝම් විසාඩ්. විසාඩ් ගෙන් යන එක ලේසි. right එහෙනම් පළවෙනි ස්ටෙප් එක create form wizard. ඔයාලා ලියා ගන්න මාත් එක්ක පළවෙනි ස්ටෙප් එක create form wizard. ඔක්කොම ලියන්න ඕනේ ටිකක් කරා නම් හරි. හරි create form wizard. ඔන්න මම යනවා බලා ගන්න. create කියන එකට ගියා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා form wizard. මේ තියෙන forms කියලා තියෙනවා වෙන වෙන. මේක පැහැදිලිව වෙන් කරලා තියෙනවා. කැටගරි කරලා තියෙනවා. tables වෙනම, queries වෙනම. මම queries ගැන අන්තිමට කියලා දෙන්න නැත්නම් එපා වෙයි. queries වෙනම, forms වෙනම, reports වෙනම. දැන් අපි tables ගැන බැලුවා. reports ගැන බැලුවා. දැන් forms ගැන තමයි බලන්න යන්නේ. එහෙනම් forms කියන එක යටතේ මෙතන තියෙනවා form wizard. අර විදිහමයි.
දැන් හිතන්නකෝ මට ඕනි ළමයින්ගේ තොරතුරු දාන්න ෆෝම් එකක් හදන්න කියලා. එහෙනම් මම ස්ටුඩන්ට් කියන එක තෝරගන්නවා. හරි? එහෙනම් දෙවෙනි පියවර විදිහට ලියාගමු. අවශ්‍ය වගුව හා ශේස්ත්‍ර සියල්ල තෝරන්න. ඔක්කොම තෝරන්න ඕනේ. නැත්නම් සමහර ඒවාට data වැටෙන්නේ නැහැ නේ අපරාධෙනේ. ශේස්ත්‍ර සියල්ල තෝරා next දෙන්න. කොහොම ලියමු? හරි? අවශ්‍ය වගුව හා ශේස්ත්‍ර සියල්ල තෝරා next දෙන්න. right ඔන්න මම ඔක්කොම තේරුවා ඔක්කොම තෝරන්න ඔයාලා දන්නවා කරන වැඩේ මෙන්න මේ පැත්තට තියෙන ඊතලයේ ඔහොම දාගෙන යනවා. ඒතර මේ ID කියන එක ඔයාලා දැක්කර ඔටෝ නම්බර් එන එක. ඕන්න ඒක ගන්නත් පුළුවන් ඕන්න අයින් කරන්නත් පුළුවන්. හරි ID කියන එක අර එයාලම දාපු එකනේ ඔටෝ නම්බර් ඉන්න 1 2 3 කියලා රෙකෝඩ්ස් වලට ඒකනේ. ඒක නැති වුණා කියලා ගැටලුවක් නැහැ. ඒක අපි ටයිප් කරන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලි එයා අංක දානවා. ඒක අපිට වාසි. එහෙනම් ඔය ඔක්කොම තේරුවා next ඊළඟට මෙතන අහනවා ෆෝම් එක කොහොමද තියෙන්න ඕනේ. ওই විදිහට columns විදිහටද tabular ද data sheet ද justify ද කියලා මේකේ මේ උඩම තියෙන එක දෙන්න. ඒ කියන්නේ columnar කියන එකනේ තියෙන්නේ. ඒක එහෙමම තියන්න. මුකුත් කරන්න යන්න එපා. මෙතනින් ආපුවාම next ගියපුවාම මේකනේ තියෙන්නේ. ඕක කොහොමම ගැටලුවක් නැහැ next දෙන්න. ඊළඟට මෙතන table එකට නමක් අහනවා. මම student කියලාම දෙන්නම්කෝ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා modify එක දුන්නොත් table එක අර ඉස්සලා වගේ වෙනස් කරන්න පුළුවන්. ඒ අපිට ඕන තැන් ටික වෙනස් කරලා පාට දාලා හදාගන්න පුළුවන්. open කියන එක දුන්නොත් මොකද වෙන්නේ? කෙලින්ම table එක open කරලා දත්ත ඇතුල් කරන්න පුළුවන් අවස්ථාවක් තමයි දෙන්නේ. මම කෙලින්ම open දෙන්නම්. right. මේ බලන්න දැන්. දැන් අරකට වඩා ලේසි. මේ ඔන්න දැන් දහම් දිග රෙකෝඩ් එක තියෙනවා මේ. ඒක දැන් ලස්සනට තියෙනවා. අර ඉස්සලා තිබ්බේ මේම. ඉස්සලා තිබ්බේ කොහොමද? මේ විදිහනේ තියෙන්නේ. ඕකට වඩා මෙන්න මෙතන forms වල මෙන්න මේක ලේසි ලස්සන. නේද? ඕක ලස්සනයිනේ. තව ඉතින් මට ඕන මේකේ ලස්සන රූපයක් එහෙම දාලා හදාගන්න පුළුවන්. එතකොට මෙතන ওই තියෙන දහම් දිග රෙකෝඩ් එක දාපුවා ටික මුලින් පෙන්නනවා. එතකොට ඒක එනකොට මෙන්න මෙතන යට තියෙනවා පොඩි බාර් එකක් මේ. ඒකේ මෙතන තියෙනවා ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ රෙකෝඩ් එකට යන්න පුළුවන්. දැන් මෙතන රෙකෝඩ්ස් 6ක් තියෙනවා කියලා තමයි කියන්නේ. 6න් දැන් ඉන්නේ පළවෙනි එක. එතකොට මෙන්න මේ පළවෙනියට තියෙන බටන් එක ක්ලික් කරපුවාම ඊළඟ රෙකෝඩ් එකට යනවා. මෙන්න මේ බටන් එක මේ දෙවෙනි බටන් එක ක්ලික් කරපුවාම අන්තිම රෙකෝඩ් එකට යනවා. ලාස්ට් එකට. මෙන්න මේ තුන්වෙනි බටන් එක ක්ලික් කරපුවාම මොකද වෙන්නේ? අලුත් රෙකෝඩ් එකක් දාන්න පුළුවන් තැනකට යනවා. new records වලට. මේක ඊළඟ next record එකට ඊළඟ එකට මේක අවසාන record එකට. කියන්නේ 6 වෙනි record එකට යනවා මේ බටන් එක ක්ලික් කරපුවාම. ඊළඟට මේක පෙර record එකට යනවා. කලින් එකට මේක යනවා පළමු එකට තමයි යන්නේ. ওই විදිහට එතන පොඩි bar එකක් තියෙනවා. හරි bar කියන්නේ අර ඔයාලා අපි දන්න bar නෙමෙයි මේ වෙන bar එකක්. right? ඒතර ওই විදිහට අපිට යන්න පුළුවන්. එතකොට දැන් මම ගියොත් ඔන්න බලන්න ඊළඟ රෙකෝඩ් එකට යනවා මම අර එක කියන එක ඔබනවා අන්න එතකොට හිරුනිගේ රෙකෝඩ් එක ඊළඟ එක ඔබනවා අන්න රිෂින්ගේ රෙකෝඩ් එක ඊළඟ එක ඔබනවා ඔය කවුද කාවින්දිගේ රෙකෝඩ් එක තව එකක් ඔබනවා මලීෂාගේ එතන මලීෂා ඒ අකුර නෑ එල්ල ගහනවා මට නැත්නම් රයිට් මලීෂා තව පාරක් ඔබුවාම දුලංගා රයිට් එතකොට මට අලුත් එකක් දාන්න ඕනේ. දැන් උත්තරක රෙකෝඩ් එක දාන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට මෙතන මේ කහ පාට එක තමයි තෝරන්නේ. මෙතන මේ යට තියෙන්නේ. ඒක තෝරපුවාම ඔන්න අලුතින් යනවා index number මම දෙන්නම් 1007 name with initials උත්තරා අපි නිකන් සෙව්මිනි කියලා ගහමු. හරියට දන්නේ නැහැ. date of birth උත්තරා birthday කීයද? උත්තර ඔයාගේ බර්ත්ඩේ කීයද? කිව්වේ නැත්නම් මම වෙන එකක් දානවා ඈ.
ටයිප් කරලා එවන්න පුළුවන් නම් 2007 1/10 right එහෙනම් මම මෙතන එතකොට දැන් මම date නේ දැම්මේ එතකොට මෙතන දිනයක් තෝරන්න පුළුවන් හරි එතකොට 2020 2007 නේ මේක නම් දිනේ පොඩ්ඩක් තෝරන එක ටිකක් අමාරුයි හරි මම මෙතන ටයිප් කරන්නම්කෝ 2007 1/10 1/10 ඊළඟ ටෙලිෆෝන් නම්බරේ ඔන්න උත්තරයි ටෙලිෆෝන් නම්බර ඔයාලා ලියාගන්න එපා ඔන්න ඔහොම එකක් right ඊළඟට ෆීස් අපි හිතමු 2000 දුන්නා කියලා right දීලා මම මොකද කරන්නේ ඊළඟ රෙකෝඩ් එකට යනවා දැන් මේකේ එයාගේ රෙකෝඩ් එකක් තියෙනවා උත්තරාගේ දුලංගා මලීෂා කාවින්දි රිෂින් කිරුණි ඔය විදිහට දැන් රෙකෝඩ්ස් ටික ආවා හරි ඊට පස්සේ මම මොකද කරන්නේ මේක සේව් කරනවා දැන් අපි බලමු ඔන්න දැන් උත්තරාගේ රෙකෝඩ් එක දැම්ම අපි දැන් බලමු අපි අර හැදුවනේ රිපෝට් වගේ රිපෝට් වල දැන් උත්තරාගේ රෙකෝඩ් එක එනවද කියලා බලමු. එතකොට මෙන්න තියෙනවා රිපෝට්ස් ටික. මෙන්න තියෙනවා රිපෝට්ස් මෙතන. එතකොට ඒකේ ස්ටුඩන්ට් ඩීටේල්ස් කියන එකේ යාගේ රෙකෝඩ් එක තියෙන්න ඕනේ. මම ඒකට ගිහලා ඩබල් ක්ලික් කරනවා. බලන්නකෝ මේ උත්තරාගේ රෙකෝඩ් එක දැන් පල්ලෙහාට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ යාගේ රෙකෝඩ් එක මොකද වෙන්නේ? අප්ඩේට් වෙලා. අප්ඩේට් වෙලා. ඒ කියන්නේ මේකේ රෙකෝඩ් එක දාලාපු ගමන්ම අනිත් ඒවා ඔය ෆෝම්ස් රිපෝට්ස් ටේබල් ඔක්කොම මොකද වෙන්නේ අප්ඩේට් වෙනවා යාවත් කාලීන වෙනවා. එතකොට මම දැන් ස්ටුඩන්ට් කියන එකට ගියොත් එහෙම ඒකට නම් ඇවිල්ලා නැහැ. ස්ටුඩන්ට් කියන එකේ නම් ඇවිල්ලා නැහැ. එතකොට මේ මෙතන refresh all කියලා වචනයක් තියෙනවා මේ. අන්න ඒක දුන්නොත් එයි. ඒක දෙන්න ඕනේ. අර refresh all කියන එක දෙන්න ඕනේ. එතකොට හැම එකකටම යනවා. සමහර ඒවාට ගිහින් තිබ්බා මේකට ඇවිල්ලා තිබ්බේ නැහැ. right. එහෙනම් හරිනේ. දැන් ඔයාලා ලිව්වේ අර මොකද්ද අන්තිමටම ලිව්වේ අවශ්‍ය වගුව හා ශේෂ්ත්‍ර තෝරන්න කියලා කිව්වනේ. right. ඒකටම ලියා ගන්න අන්තිම ඊට පස්සේ ඉන්පසු ඉදිරියට ගොස් ෆිනිෂ් ලබා දෙන්න. ඉන්පසු ඉදිරියට ගොස් ඉදිරියට කියන්නේ next යන්න තියෙන්නේ. ඒවා ලියන්න ඕනේ නැහනේ. ඉන්පසු ඉදිරියට ගොස් අන්තිමටම ෆිනිෂ් කියලා එකක් තියෙනවා. අන්න ඒක දෙන්න ඕනේ. ෆිනිෂ් ලබා දෙන්න. ෆිනිෂ් ලබා දෙන්න. එවිට පහත පරිදි පෝරමයක් දිස්වේ. එවිට පහත පරිදි පෝරමයක් දිස්වේ. ඒ කියන්නේ ෆෝම් එකක් එනවා. right. මෙන්න මේක නිකන් ඇඳ ගන්න. මේ නම ලියා ගන්න එපා. හරි. නම ලියන්න නැතුව ඉන්න මම බ්ලැන්ක් එකක් අරන් දෙන්න. right. ඔන්න විදිහ ලියා ගන්නකො. ඔය ලියා ගන්න ඕන ID ඔහොම කොටුවක් දාගන්න. මෙන්න මේ යට තියෙන බාර් එක නම් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ යට බාර් එකක් තියෙන්නේ. ආන් ඒක ඇඳ ගන්න. ඊළඟ රෙකෝඩය ඊළඟට අවසාන රෙකෝඩය මෙතන new රෙකෝඩය කියන්නේ අලුත් රෙකෝඩයක් දැමීමට අලුත් රෙකෝඩයක් දැමීමට ඒ බටන් ටික ඔයාලට පේනවද ගැටලුවක් නැද්ද ඔය ගාන පේනවද පොඩියට මේ යට තියෙන බටන් ටික තාරියල් zoom කරන්න වේද කියන්න බලන්න ඔය ටික පේනවද කියලා පේනවා සර් right හරි එහෙනම් මේක ඇඳ ගන්නකො නැත්තම් මම zoom කරන්න හැදුවේ ඕන නැත්තම් එහෙනම් ඕනේ නැහනේ අර එකක තියෙන්නේ මෙහෙම මේ අලුත් රෙකෝඩ් එකක් ගන්න එකේ තිබ්බේ මෙහෙම ඉස්සරහට ඊතලයේකුයි මෙන්න මේකේ තියෙන්නේ ඔහම ඉස්සරහට ඊතලයේකුයි ඔහම කඩිරි තියෙන කොටුවක් කොටුවකුත් නෙමෙයි නිකන් තරුවක් වගේ තියෙන්නේ ඔහම කඩිරි වලින් අර රවුමක් වගේ ඔන්න ඔහම එකක් තියෙන්නේ රමුටන් ගෙඩියක් වගේ ඊතලයයි රමුටන් ගෙඩියක්
අනිත් ඒවා නම් පේනවනේ right කරන්න ලියා ගන්න මේ ටික මේක ලියා ගන්න මොකද ID index number ඒ ටික ලියා ගන්න. එතකොට ඔයාලා දන්නවනේ form එකක් කියන්නේ මොකක්ද කියලා. sorry හරිද ඉවරද මේක? හරිද ඉවරද මේක? right හරි. එහෙනම් අපි බලමු ඊළඟ එක. right මේ පල්ලෙහා තියෙන ටික ලියාගත්තානේ. පල්ලෙහා තියෙන ටික ලියාගත්තද? හරි. එතකොට දැන් ওই විදිහට මට ෆෝම් දැන් මම එක ටේබල් එකක්නේ හැදුවේ. එතකොට මට ලකුණු වලට තව ටේබල් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ෆෝම්ස් ගොඩක් හදන්න පුළුවන්. හරි දැන් මම ඉස්සෙල්ලා රිපෝට්ස් දෙකක් හැදුවා, වගු දෙකක් හැදුවා. මම දැන් අපේ තව එකක් තියෙනවා ලකුණු දාන වගුව. දැන් අපි උත්තරාගේ ලකුණු ඒකට දැම්මේ නෑනේ. රයිට් මම දැන් ලකුණු දාන්නත් මම තව ටේබල් එකක් හදන්නම්. රයිට් ඔන්න බලන්න මම දැන් ඒක කරන විදිය ටේබල් එකක් නෙමෙයි ෆෝම් එකක්. right එහෙනම් දැන් මම කරන්නේ මේ ඉස්සල්ලාම ඕපන් වෙලා තියෙන ටික ක්ලෝස් කරනවා ඉස්සලා සේව් කරන්න නැත්නම් ආපහු මුලින් ඉඳන් හදන්න වෙයි right මම මේක ක්ලෝස් කරනවා මේකත් ක්ලෝස් කරනවා මෙයත් ක්ලෝස් කරනවා එහෙනම් මම ආපහු හදන්න යන්නේ තව ෆෝම් එකක් මාක්ස් දාන්න එහෙනම් යනවා create ඊළඟට form wizard මෙතනින් තෝරනවා marks කියන එක මේ ටික ඔක්කොම මම තෝරනවා ඊළඟට next දෙනවා මේක මම මුකුත් බලන්නේ ඊළඟට next මෙතන marks ඒක ගැටලුවක් නැහැ මම මේක චුට්ට වෙනස් කරනවා
right මට පුළුවන් මෙතන modify කරන්න modify වලදී ඒක අනිවාර්ය නැහැ ඔයාලට ඕන නම් සාමාන්‍යයෙන් open එකේ ගියත් ගැටලුවක් නැහැ modify කියන එකට ගියොත් අපිට පුළුවන් මේක ටිකක් වෙනස් කරන්න තව ටිකක් රූපයක් එහෙම දාන්නත් පුළුවන් එහෙනම් මම modify කියන එකට ගිහලා finish දෙන්නවා මෙන්න දැන් modify කියන එකේදී පොඩ්ඩක් වෙනස් ඔයාලට පේනවනේ චුට්ටක් වෙනස් ඉතින් මට මෙන්න මේක පුළුවන් අර කොලේ size එක අඩු වැඩි කරගන්න මෙන්න මේ දාර වලට ගිහිල්ලා size එක වෙනස් කරගන්න පුළුවන් ඊළඟට මේ marks කියන එක උඩට ක්ලික් කරගෙන ඒක අරන් ඇවිල්ලා මැදට වගේ ඒවා මට හදාගන්න පුළුවන් අකුරු වෙනස් කරන්න පුළුවන් නම වෙනස් කරන්න පුළුවන් හිතන්නකෝ මම මෙතන ගහනවා කියලා student mark sheet කියලා නිකන් ගහනවා කියලා හිතමු mark sheet ඔය විදිහට මට වෙනස් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ ඊළඟට මේ color එක මට මේක ඉච්චර ආස නැත්තම් මට මේ color එකත් මේක block කරලා මෙතන home එකට ගිහිල්ලා මෙතන තියෙනවා අර colors දෙන්න තැන ඕන color එකක් මට දාන්න පුළුවන් මම මේක blue වගේ දාන්නවා ඊළඟට bold කරන්න පුළුවන් අකුරු size එක වැඩි කරන්න පුළුවන් වැඩි කරලා මම ටිකක් මෙහෙම ලොකුට ගන්නවා තව මට font එක උනත් මාරු කරන්න පුළුවන් මේකේ සිංහල අකුරු දා ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ right ඔය ඔකක් දාන්න right හරි ඊට පස්සේ දැන් මෙතන මේ මුකුත් නැහැනේ මෙන්න මේ ඒරියා එකේ මෙන්න මේ ඒරියා එකේ මුකුත් නැහැ හිතන්න මට මෙතන නිකන් ෆොටෝ එකක් දා ගන්න ඕනි කියලා රයිට් එහෙනම් මට ෆොටෝ එකක් දා ගන්නත් පුළුවන් මම ඒක දාන විදිහට චුට්ටක් කියන්නම් මේක අනිවාර්ය නෑ මම මේ අමතර දැනුමක් කියන්නේ නිකන් පඬිත වැඩක් කියන්නේ හරි එහෙනම් මම මේකේ ෆෝමැට් කියන එකට යනවා මේ ෆෝමැට් හරි ඩිසයින් කියන එකට යමු ඩිසයින් කියන එකට ගිහපුවාම ඩිසයින් නේ වෙනස් කරන්න කියන්නේ ඩිසයින් නේ ඩිසයින් කියන එකට ගිහපුවාම මෙන්න මෙතන තියෙනවා මේ controls ටික ඒ එකින් එකට අපි බලාගෙන ගිහපුවාම මේ එක තැනක තියෙනවා මේ තියෙන්නේ image කියලා මෙන්න මෙතන තියෙනවා image කියලා image ඔය මෙතනක් තියෙනවා තව unbound object එකක් එක එක ඒවා තියෙනවා. ඒතර මට පුළුවන් මේක image එකක් දාන්න පුළුවන්. ඒතර මම image එක click කරලා මට ඕන තැන මෙහෙම කොටුවක් ඇද ගන්නවා. ඇඳලා අතාරපු ගමම මට කියනවා ඔයාට දාන්න ඕන රූපේ පෙන්වන්නකෝ කියලා කියනවා. right ඉතින් මම මේක රූපයක් තියෙන එකක් බලමු. මගේ නම් මේක රූපක ටිකක් අඩු ඇති. ඔය නිකන් බලමු තියෙන එකක් ගන්න. මම ඉන්නේ ඒවත් තියෙනවා. මෙන්න පුබුදුමු කියලා එකක් තියෙනවා. ඒක දාන්න ඕනේ නෑනේ. එතාගල් තියෙන එකක් තියෙන එක දාමු. right. මම ඒක okay කරනවා. right. අන්න දැන් image එකක් ආවා එතනට. right. මම දැන් ඕක save කරලා මේක close කරනවා. දැන් මෙන්න මම හදපු marks කියන form එක මේ මම කලින් හදපු student කියන form එක. දැන් මට ඕනි marks දාන්නනේ. එහෙනම් මම marks කියන form එක උඩ double click කරනවා. දැක්කද? අර වෙනස්කම් ටික ආවා. දැන් නිකන් මේක අර ඒකාකාර බවක් නැහැනේ. මේක දැන් ටිකක් ලස්සනයි. right. එහෙනම් මම දැන් අර උත්තරාගේ රෙකෝඩ් එක දානවා. උත්තරාගේ අංකය මට මතක නෑ 1000 බලමු ආපහු ගිහිල්ලා ස්ටුඩන්ට් කියන එකට ගිහිල්ලා බලමු. හරි 7 1007 right. එහෙනම් මම මේක close කරලා අලුත් රෙකෝඩ් එකක් ගන්නවා. අලුත් රෙකෝඩ් එක ගන්න මම අර කිව්වේ ඉස්සරහට ඊතලයයි අර නිකන් කහ පාට රැස්වලක් වගේ තියෙන. අන්න ඒක උඩ ගිහින් ක්ලික් කරනවා. ඇතුළත් වීමේ අංකය 1007 නෑ මේ විභාග අංකයනේ. විභාග අංකයේ අපි මොකක් හරි ගහමු. ඇතුළත් වීමේ අංකය 1007 උත්තරාගේ ගණිත ලකුණ 68යි සයන්ස් ලකුණ 89 මොකක් හරි ගහමුකෝ ඉංග්‍රීසි 75යි අවුරුද්ද 2021 right ඔන්න රෙකෝඩ් එක දාලා ඉවරයි ඒ 2021 ලකුණ කියලා හිතන්නකෝ මට තව ලකුණක් දාන්න ඕනේ කියලා හිතන්න මම එහෙනම් ආයෙත් වෙන විභාග අංකයක් ගහනවා එකම අංකේ ගහන්න බෑ මෙයා දෙන්නේ නැහැ අංක 1007යි ගණන් ලකුණු මොන හරි දාන්න අවුරුද්ද මම ගහනවා 2022 ඕනනම් අර පළමු වාරය දෙවන වාරය තුන්වෙනි වාරය ඒව හදන්නත් පුළුවන් right ඊට පස්සේ මම මේක දාලා enter කරනවා හරි දැන් මොන්න එයාගේ ෆෝම් ටික හරි ඊට පස්සේ ඔයාලා අන්තිමට මෙන්න මෙතන තියෙන refresh all කියලා ඒක දෙන්න. එතකොට අනිත් ඒවා ඔක්කොම ටික මොකද වෙන්නේ automatically refresh වෙනවා. ඔන්න මම refresh all කියන එක දුන්නා. අපි දැන් බලමු අර marks කියන එකට ගිහිල්ලා ඔන්න marks කියන එකට ගිහපුවාම මේ බලන්න අර උත්තරාගේ අන්තිමටම දාපු records දෙකත් මේකට add වෙලා තියෙනවා.
දැක්කද? අන්තිමට දාපු එක ඇඩ් වෙලා තියෙනවා. ස්ටුඩන්ට් ඩීටේල්ස් කියන ටේබල් එකට ගියොත් ඒකෙත් එයාගේ නම අන්තිමට දාපු එක ඇඩ් වෙලා තියෙනවා. හරිනේ. එතකොට මම මේ අර ටේබල්ස් වලට ගියොත් මාක්ස් කියන එක ගියොත් ඒකෙත් මම හිතනවා 1007 කියන එක තියෙයි. මේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් අතරමැද්දට පැනලා තියෙන්නේ. right ඔය තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් මොනවද? පෝරම. එහෙම නැත්නම් අපි කියනවා ආකෘති. forms හදා ගන්න පුළුවන්. right. ගැටලු තියනවද ඕකේ? ඔය ගැටලු තියනවද කියන්නේ? right ගැටලු නෑ අනේ ඔයාලට මුකුත් ගැටලු නෑනේ අප්පා. හොඳයිනේ ඔයාලට හොඳ ඩිග්‍රියක් කරලා දෙන්න හිතන අය ගැටලු මොනවත් නෑ. නිකන් මට තියෙන ඉතින් කරගෙන උගන්වගෙන යන්න. හරි. ඔන්න ඔය ටික තමයි එහෙනම් තියෙන්නේ. හරි. මම එහෙනම් අද කතා කරන්නේ නෑ ඊළඟ කොටස ගැන. මොකද්ද? අර queries කියලා තියෙනවා. queries ගැන කතා කරන්නේ. ඔයාලා දැන් මට මේ විදිහට ලස්සන ටිකක් හදලා එවන්න ඕනේ. මොනවද? tables හදපු නැති කට්ටිය tables හදන්න. tables දෙකක් මේ වගේ. ඊළඟට ලකුණු දාන්න පුළුවන් මේ වගේ ලස්සනට forms දෙකක් හදන්න මේ දෙකට. දැන් මම මේ ස්ටුඩන්ට් කියන එකට ලස්සනට හැදුවේ නෑ. මේකට මේ දාලා තියෙනවා. හැබැයි මේක එකම මේ රූපේ තමයි එන්නේ. තව ඕන මට පුළුවන් මේ එක එක ළමයාගේ රූප දාන්න හදන්නත් පුළුවන්. ඒව ගැන මම ඉතර කියලා දෙන්නේ නැහැ මේකෙදි. ඊට පස්සේ මම හැදුවා reports. ඔයාලගේ තොරතුරු මට ආපහු බලා ගන්න පුළුවන් විදිහට reports හදලා තියෙනවා. හරි. ඒතකොට ලකුණුත් එක්ක මට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්කෝලේ මේ වගේ එකක් හදුවොත් එහෙම සෑහෙන ලේසි. අවුරුදු ගානක ඒවා අපිට බලා ගන්න පුළුවන්. නේද? 2000 දැන් මම අර ගහුවා අවුරුද්ද වෙනුවට ගහනවා 2019 1. එතකොට පළවෙනි වාරය 2019 2. ලකුණු ඔක්කොම ටික දානවා. එතකොට දෙම අපි රැස්වීමක් එහෙම තිබ්බ ගමන් දෙන්න පුළුවන් මේ ටික අරගෙන මේ පේනව නේද කියලා. අර ඕන PowerPoint වලින් ලොකුවට presentation එකකුත් දාලා එක එක ළමයාගේ කියන්න පුළුවන් මෙන්න ලකුණු ගණන් ලකුණ මෙහෙම වෙනවා. සයන්ස් ලකුණ මෙහෙම වෙනවා කියලා නේද? එහෙම වෙනවනේ. right එහෙම හදාගන්න පුළුවන්. right. හරි. yes. සර් මේ ඕකේ ටේබල් එකේ අර ඩේට් දාද්දි ඔව්. ඒක මේ මගේ මාරු වෙලා තියෙන එක කොහොමද හදාගන්නේ? ඒකවා මාරු වෙලා නම් ටේබල් එකට ගිහිල්ලා දෝනි මාක්ස් කියන එක නේද ස්ටුඩන්ට් කියන එක කියලා හිතන්නකෝ. right click කරලා මේක open දෙන්න එපා design view කියන එක දෙන්න. මෙයා මේ අහන්නේ මේ close කරන්නද කියලා right. හරි. design view කියන එකට දුන්නා මේ මෙතන තියෙනවා මේ දැක්කද? සර් ඒක නෙමෙයි. ඒකේ මේ ඩේට් එක දාපුවම බර්ත්ඩේ එක දාපුවාම අර මාරු වෙලා ඉන්නේ මාස දින හැම. එතකොට මෙතන දැන් ඔය data type එක තෝරනවා date time කියන එක නේද? ඔව් සර්. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවද ඕනි මේ format කියලා එකක්. පේනවද මෙන්න මෙතන format කියලා එකක්. මේ තියෙන්නේ. ඔව් සර්. එතන තියෙනවා short dates කියලා. ඒක දාගන්න 2015 11යි 12 කියන මේ උඩ එක දාන්න යන්න එපා. මෙන්න මෙහෙම එකක් තියෙනව නේද? මට මතක නැහැ තිබ්බ වෙන්නේ. right. අන්න ඒක දාලා බලන්න. ආවේ නැත්නම් මට පොඩ්ඩක් කියන්නකෝ. එහෙම ඔයාලා මේක හදාගෙන යනකොට මොන හරි ගැටලුවක් આવොත් අහන්න. එතකොට මම කියන්නම්. සර් මෙන්න මෙහෙම ගැටලුවක් ආවා. අර මේ කරන්සි එකේ ඩොලර් මාක් එක ඒකේ 1000 කීපානේ අර හදන විදිහ. ඒක හැදුවට ඒ කියන්නේ හදලා මේ මේක හදලා ටේබල් එක හදලා ඊට පස්සේ ඒක මේ ආයේ ඩොලර් මාක් එක આવුත් කොහොමද මාරු කරන්නේ? එතනත් එහෙම දැන් කරන්සි කියන එකට ගිහපුවා මෙන්න මේ යට තියෙනවා ෆෝමැට් කියන එකක්. ඒ ෆෝමැට් එකේ මෙතන පල්ලෙහාට ඉතාලිය තියෙනවා. එතන තියෙනවා මේ ෆ්‍රැන්ක්ද ඒ විදිහට තියෙනවා. එතන රුපියල්ද කියන එක වැටලා ඇති. හරි සර්. එතනින් මාරු කරන්න. right. ඒ ෆෝමැට් එකේ ගොඩක් ඒවා වෙනස් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් මෙන්න මේකේ ඇතුළත් වීමේ අංකය ගහනකොට අංක 4යිනේ ගහන්න පුළුවන්. ඕන අංක මට 10ක් 15ක් වුණත් ගහන්න පුළුවන්. ඉතින් මම මෙතන 4 කියන එක දුන්නා. field size කියන එකට. එතකොට එයා අංක 4යි ගන්න. එතනින් එහාට දෙන්නේ නැහැ. ඒ විදිහට ගොඩක් මේ මෙතන යට තියෙන වලින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔක්කොම කරන්න යන්න බෑ. පැටර්න් උත් එම හොයාගන්න අමාරුයි. right. හරි එහෙනම් අපි පොඩි දැන් ප්‍රශ්න ටිකක් බලමු මේක ගැටලුවක් නෑ වගේ.
අන් එහෙම ගැටලු තියෙනවා නම් අහන්න. මං ආසෙම ගැටලු තියෙන කට්ටිය. right? එහෙම තියෙනවා නම් ඔයාලත් අහන්න මොනවා හරි. දැන් මලීෂා මයින් ඇහුවා අපි ඒක හදාගත්තා. අනික් කට්ටිය හරියට හැදුවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් හරි සමහර කට්ටිය ඉන්නවා හදන්නෙත් නැහැ ගැටලුත් නැහැ. ඒ ඉතින් එහෙම කරන්න යන්න එපා. right. එතකොට අපි ගිය සතියේ කතා කරපු පේපර් ඉවර කරාද? මට චූට්ටක් ඒක කියන්න. අපි පේපර් එක කතා කරේ නැද්ද තාම? තාම ඉවර නෑ ඒක. ඉවර නෑ. මට පේපරේ මොකද්ද මලීෂා කියන්නේ චුට්ටක්. අපි ඒක ඉතුරු ටික පොඩ්ඩක් ප්‍රශ්න ටික බලමු. 2019. චුට්ටකින් මම ඒක ගන්න ගම් පාස් පේපර්ස් 10යි. 2019 T2 මේ වාර විභාග දෙකද තුනද කොහොමද? සර් දකුණු පළාත් අර්ධ වාර්ෂිකයේදී ඒක දකුණු පළාතක් සෙට් වෙලා තියෙන්නේ 2000 රයිට් මෙන්න මේක බලන්න මේ පේපර් එක ඔව් සර්. රයිට් මේක අපි කොතනද ගම් කරාද කෙටි ප්‍රශ්න ටික ඉවරයිනේ සර් දෙවෙනි දෙවෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ සර්. තුන්වෙනි එක කරන්න තියෙන්නේ රයිට් රයිට් ඉන්න මේ ප්‍රශ්න පොඩ්ඩක් ගන්න ගම් එහෙනම් මම අද චූටක් දෙන්න මට මේ software එක open කර ගන්න ගම මම ඒක ගත්තේ නැහැ හරි අපි එනම් පේපරයක් සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ටික ඊළඟට තව පේපරයක් සාකච්ඡා කරනවා ඔයාලව මම 11ට දාන්න කලින් අපි ලබන සතියෙන් අපේ සිලබස් ඉවර කරන්න පුළුවන් ලබන සතියේ පොඩි ගැටලුවක් තියෙනවා ක්ලාස් එක කරන එක ඒක මම කියන්නම් ක්ලාස් එක කොහොමද දාට කරනවද නැද්ද කියලා මොකද පොඩි නිවාඩුවක් හම්බ වෙනවනේ ඉතින් දන්නවනේ නේද නිවාඩුවක් හම්බුනහම මොකද වෙන්නේ කියලා රයිට් අපි ඒක එනකම් මෙන්න මෙතන කරමු මේකේ ප්‍රශ්න වලට මේ ගානට දාපුවම පැහැදිලිද හරි මේක කියනවා පහත දී ඇති ප්‍රකාශ කියවා ඊට අදාළ උපාංග දී ඇති පින්තූර හඳුනා ගනිමින් PQRS යන ප්‍රකාශනයට අදාළ උපාංගයේ අංකය ලියන්න right මෙන්න මෙතන පල්ලෙහා ප්‍රශ්න ටිකක් අහනවා පළවෙනි ප්‍රශ්නේ ඔයාලා මට කියන්නකෝ මේ උපාංග වලින් මොනවද වෙන්නේ කියලා නිකන් පළවෙනි උපාංගය මොකද්ද මෙන්න මෙයා මොකද්ද නිකන් මතක විදිහට කියන්න බලන්න. ඒ ඇතුළට දාලා තියෙන්නේ මොකද? රිෂින් නම් ඔය අඳුරනවා. මොකද රිෂින් ඔක ඇතුළේ තියෙන්නේ? චෙක් එකක්. ඒකද මං කිව්ව හැටි. රයිට්. ඒක ඇතුළේ තියෙන චෙක් එකක්. එතකොට මේ චෙක් එකක් දාන්නේ ඇයි ඔක ඇතුළට? පොඩ්ඩක් මතක් කරොත් මොකටද චෙක් එකක් දාන්නේ? ඔය චෙක් එකේ තියෙනව මොනවද? අර චුම්බක වලින් ලිව්ව අකුරු වගේක් තියෙනවා. ඒ කියන්නේ ඒක චුම්බක තින්ත වලින් තමයි ලියලා තියෙන්නේ. එතකොට මේ අකුර මේ චෙක් එක මේ මැෂින් එකට දාපුවම මොකද වෙන්නේ? එකෙන් අර චුම්බක අකුරු ටික කියවනවා. අකුරු ටික කියලා එයාලට ඒක මතක තියාගන්න පුළුවන්. ඒකයි ඕක අපි භාවිතා කරන්නේ. right? එතකොට දෙවෙනි එක මොකද්ද? දෙවෙනි රූපේ මෙයා ඒක නම් දන්නවා. ඒක මොකද්ද? ATM machine එක automatic teller machine එකක්. ඒකෙදි වෙන්නේ ඔයාලා දන්නවනේ ඉතින් නේද? බැංකුවල එහෙම තියෙන්නේ ඕකනේ ඉතින්. අපිත් ඉතින් වැඩිපුරම යන්නේ ඕකට තමයි යන්නේ. ඔය වැඩි මොකේද නෙමෙයි සල්ලි දාන්න යන්නේ ওই machine එකට. හරි. මෙයා මොකද්ද? මෙන්න මෙයා. මෙයා ලොකු printerයක්. ලොකු printerයක්. මේකෙන් ගොඩාක් ලොකුවට print කරන්න පුළුවන් අපි ඔය plan එහෙම print කරනකොට ඕකෙන් තමයි ගන්න. සාමාන්‍යයෙන් අපි ගාව තියෙන ඔය printers වල වඩා නිකන් ලොකු කොළ ගන්න පුළුවන්. මේ මොකද්ද? අපි අර කෙටි ප්‍රශ්න ඉස්සර තිබ්බේ පාට කරන්න පැන්සලෙන් පාට කරන්න තිබ්බේ. ඔහම පාට කරවලා ওই මැෂින් එකට දාපුවාම හරි කොච්චරයිද වැරදි කොච්චරයිද කියලා එයා ඒ ටික කැල්කියුලේට් කරගන්නවා. එතකොට අපි ගණන් අර හදන්න ඕනේ නැහැ. ලංකාවේ මේ වැඩේ කරා. මට මතකයි අපි 2000 ගණන් වල
අපේ අවුරුද්ද නෙමෙයි ඊට ඒ කිට්ටුව ඒතකොට කොල්ල මොකද දන්නවද කරේ? කොල්ල නෙමෙයි ළමයි මොකද දන්නවද කරේ? දැන් මේ පැන්සලෙන් දැන් 11ට 3 පාට කරලා තිනවනේ මෙයා ටක් ගාලා අඳුර ගන්නවා. අපේ කට්ටිය මොකද කරේ? ඔක්කොම පාට කරනවා. එතකොට අර මැෂින් එකට දාපු ගාම ඒ අදාළ එක කොහොමත් පාට වෙලානේ. එතකොට එයා ලකුණු හම්බ වෙනවා. ඉතින් කොහොම වැඩ දෙක තුනක් කරලා ඒ මොනවද ලියන්න බැරි වුන් ඉන්නවනේ. උන් කරන්නේ ඔක්කොම නිකන් ඔය බෝල පාට කරනවා. බලද්දි උන්ගේ 40න් 40ම හරි. ඇයි මේකෙන් බලන්නේ ඒ කොටුවේ පාට වෙලා තියනවද කියලා විතරයි. අනිත් ඒවා බලන්නේ නැහැ. දෙක තුනක් සමානලාට පාට කරලා තිබ්බොත් ඉතින් ඒත් හරි කොටට තමයි වැටෙන්නේ. රයිට්. එහෙනම් අපි බලමු මේක මොකද්ද උත්තර කියලා. මට උත්තරානම් උත්තර ටික දාලා තියෙනවා. ගෘහ නිර්මාණ සැලසුම්, නගර සැලසුම්, නාවික යාත්‍රා සැලසුම් වැනි පරිගණක ආශ්‍රිත නිර්මාණයේදී බහුලව භාවිතා වේ. මොකද්ද උත්තරේ? 3. රයිට්. ඒකට උත්තරේ 3. චෙක් පතක ඇති නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමේදී භාවිතා වන එනම් බැංකු කේතය, ගිණුම් අංකය වැනි තොරතුරු පරීක්ෂා කරන උපකරණය. ඒක 1. සලකුණු හඳුනා ගැනීම සඳහා වන උපක්‍රමයක් වන අතර. මේකට අපි කියනවා නම චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. ඊළඟට සලකුණු ඔව් සර් 7 වසර ගණන් ක්ලාස් එක පටන් ගත්තද? මලීෂා 7 වසරේ ගණන් ක්ලාස් එක මලීෂා යනවා. අලුත් එක නෙමෙයි පරණ එකනේ. එළි මට මැසේජ් එකක් දාන්න. නෑ සර් මේ නංගි අහන්නේ. 7 ගණන් ක්ලාස් එක මේ මලීෂා කවිෂා නවීෂා නේද නම? කවිෂා. මේ පටන්ගෙන තියෙන්නේ මේ පටන්ගෙන තියෙන්නේ 7 ක්ලාස් එක දැන් 7 නම් යන්නේ සෙනසුරාදා 4 ඉඳන් 6 වෙනකම්. දැන් 7. දැන් 6 ක්ලාස් එක යනකොට සෙනසුරාදා 1යි කාලේ ඉඳන් 3යි කාලේ වෙනකම් කියලා කියන්නකෝ නංගිට. හා සර්. හරි. ඊළඟට R සලකුණු හඳුනා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රමයක් වන අතර පෑනින් හෝ පැන්සලෙන් සලකුණු ලද කරනවා නම් එහෙනම් බලන්න දෙයක් නැහැ උත්තරේ 4. right සලකුණු හඳුනා ගැනීමේ යන්ත්‍රය. ඊළඟට බැංකු පද්ධතිය තුල එහෙනම් ඒක බලන්න දෙයක් නැහැ උත්තරේ 2. right ওই විදිහට තමයි උත්තර ටික එන්නේ. මට උත්තර එවලා තිබ්බා එතකොට කාවින්දිගේ 3 1 4 2 හරි හිරුනිගේ 3 1 4 2 හරි උත්තරාගේ 3 1 4 2 right ඒ තුන් දෙනාගේ හරි මලීෂාගෙත් හරි රිෂින්ගෙත් හරි දුලංගා ඔය හදුවද ඒක නැද්ද? සර් මාත් හැදුවා හරි. right good. එහෙනම් අපි ඊළඟ එකට යමු. හරි දෙවෙනි එක බලන්න. මම දෙවෙනි එකටත් ගාලා අනිත් තැනට ගන්න. ඔයාලා හොඳයි හොඳ මට්ටමක ඉන්නවා මට හිතෙන විදිහට. හොඳයි හොඳ ලකුණකට යමු අපි චුට්ටක් ඉන්න මට විනාඩි දෙන්න මම මේ ප්‍රශ්නේ ගන්නකම්. right මේ අලුත් එක ස්ක්‍රීන් එක ෂෙයා වුණාද දැන් ඔයාලට? ඔව් සර්. හරි. මේක කියනවා පහත සඳහන් වනුයේ පරිගණක ජාලකරණයේ දක්නට ඇති එක් ජාල ස්ථල විද්‍යාව. ජාල ස්ථල කියද්දී ඔය කියන්නේ ටොපොලොජි ගැන. ටොපොලොජි කියලා කියන්නේ අපි දන්නවා ජාල හදන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒවා තමයි මේ යට දාලා තියෙන්නේ. බස්, තරු, රුක්, මුදු තව තියෙනවා දැල් ආකාර කියලා එකක් තියෙනවා. ඒක මේකේ නෑ. දැල් ආකාර කියලා එකකුත් තියෙනවා. ඒක මේකේ නෑ. right. බලමු මොකද්ද කියලා. වාමාවර්තව හෝ දක්ෂිනාවර්තව එක් දිශාවකට පමණක් වලයාකාරව දත්ත සම්ප්‍රේෂණය වේ. ඒ කියන්නේ මේ විදියට කම්පියුටර්ස් ටිකක් තියෙනවා නම් එක්ක වාමාවර්තව මේ විදියට දත්ත සම්ප්‍රේෂණය වෙනවලු. මොකද්ද වර්ගය? දැක්ක ගමන් පේනවා. මුදු ආකාර. ඔකට වලලු ආකාර කියලාත් කියනවා. මුදුත් කියනවා වලලුත් කියනවා. මාළනම් කියන්නේ නැද්ද කොහෙද? මුදු වලලු. වලලු ආකාර කියලා කියනවා. මුදු ආකාර කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා ring topology කියලා. කවුද අපේ දුලංග හරිද දෝණි එක? ඔව් සර්. ඉස්කෝලේ මේ පාඩම කරලා තියෙනවලගේ? ඔව් සර් කරා. right එහෙනම් අවුලක් නැහැ.
ජාල ආකාර දෙකක් එකතු වීමෙන් සෑදේ. මොකද්ද? ජාල දෙකක් හෝ කීපයක් එකතු වුනම ජාල. හරි? මොකක්ද හැදෙන්නේ? රුක්කාකාර ජාල. එකිනෙකට වෙනස් ජාල දෙකක් හෝ එකම ජාල දෙකක් නැවත නැවත එකතු වුනහම ඒකට අපි කියනවා රුක් ආකාර කියලා. එහෙනම් ඒක යනවා B වලට. එක් පරිගණකයක් මගින් තවත් පරිගණකයක් වෙත යොමු කරලා දත්ත ජාලයේ සෑම පරිගණකයක් වෙතම පැමිණි. එක පරිගණකයක් වෙත යවුවොත් ඒක අනෙත් පරිගණකයක් සෑම පරිගණකයක් වෙතම පැමිණේලු. මොකද්ද? මුදු ආකාර ජාල. අපිට මුදු ආකාරයකට දාන්න පුළුවන් නේද? දැන් හිතන්නකෝ මේ කම්පියුටරේට යවනවා නම් මැසේජ් එක මෙයාට යනවා. එක කියන මැෂින් එකට යනවා. මෙයාට යනවා. එතකොට හැම පරිගණකයකටම යනවා. මේ ප්‍රශ්න නම් පොඩ්ඩක් අවුල්. එතකොට මුදු වලට දාන්න පුළුවන්. බස් මුදු එක තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට ඒක දෙක නෙමෙයි වැටෙන්න ඕනේ. මොකද්ද අකුර? C. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් ටිකක් කචල් නේද? ඒක දාලා තියෙන විදිහ ඒ දකුණු පළාත් පේපරේ ඉතර ක්වොලිටි මදි වගේ. ඊළඟට ප්‍රධාන මධ්‍යස්ථානයකට ද්විතීක මධ්‍යස්ථාන කීපයක් සම්බන්ධ කරමින් සෑදී ඇත. ප්‍රධාන මධ්‍යස්ථානයකට ද්විතීක මධ්‍යස්ථාන කීපයක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ද්විතීක මධ්‍යස්ථාන කියන්නේ හිතන්නකෝ මෙන්න මෙතන පොඩි නෙට් මධ්‍යස්ථානයක් තියෙනවා කියලා එක අතැනක්. රයිට්. ඔය වගේ එකක් තියෙනවා. හරි. එතකොට මෙතන තියෙන ප්‍රධාන මධ්‍යස්ථානය. එතකොට මෙන්න මේ ප්‍රධාන මධ්‍යස්ථානයට මේ වගේ තියෙන ද්විතීක මධ්‍යස්ථාන කීපයක් එකතු වෙලා තියෙනවා. මොකද්ද එහෙනම් මේ වර්ගේ? මොකද්ද? තරු ආකාර තරු නෙමෙයි. තරු ඒවා දෙකක් ආපහු එකතු වෙලා තියෙනවානේ. එහෙනම් ඒක යන්නේ මොකේද? රුක් වලට. ඒක යන්නේ රුක් වලට. D. හරි. ඒකත් යන්නේ රුක් වලට. මෙතන අර මධ්‍යස්ථාන කියලානේ කියන්නේ. මධ්‍යස්ථාන කියද්දි උතන මත කියන්නේ එක කම්පියුටර් නෙමෙයි. එතන තව පොඩි නෙට්වර්ක් එකක් තියෙනවා. එතකොට පොඩි නෙට්වර්ක් කීපයක් ප්‍රධාන මධ්‍යස්ථානයකට සම්බන්ධ වෙලා තියෙනවා. නෙට්වර්ක් වෙන වෙනම පරිගණක නම් එක තැනකට සම්බන්ධ වෙන එකට කියන්නේ අර කිව්වා වගේ තරු ආකාර කියලා. ඊළඟට ලක්ෂයෙන් ලක්ෂයට සම්බන්ධතාව අනුව point to point එක් උපාංගයක් දෙපසින් පිහිටි තවත් උපාංග දෙකක් සමග සම්බන්ධ වේ. මොකක්ද ඒක? එක උපාංගයක් දෙපැත්තේ තියෙන තවත් උපාංග දෙකක් එක්ක සම්බන්ධ වෙනවලු. මොකක්ද එන්නේ? තරු ආකාර තරු එකේ නෑ කෙල්ල. තරු එකේදී වෙන්නේ මෙහෙමනේ. තරු එකේදී වෙන්නේ මෙතන තියෙනවා ස්විච් එක. එතකොට මෙතන තියෙනවා කම්පියුටරේ කෙලින්ම මේ කම්පියුටරේ ඉඳන් ස්විච් එකට වයර් එකක් යනවා. මෙතන තව කම්පියුටරයක් තියෙනවා නම් ඒකෙන් ඉඳන් තව වයර් එකක් යනවා. එතකොට එක කම්පියුටරයක් එකකට සම්බන්ධ වෙන්නේ. බස් එක වෙන්නේ මෙහෙමනේ. අර ප්‍රධාන නාරටියට කොඳු නාරටියට මේ වගේ පරිගණක සම්බන්ධ වෙන එක තමයි ඕකෙදි වෙන්නේ. රුක්කාකාර එකම විදිහ තියෙනවා. මුදු එක බලන්නකො. මුදු එකේ වෙන්නේ මොකද්ද? මේ විදිහට කම්පියුටර්ස් තියෙනවා නම් මෙයාට සම්බන්ධ වෙනවා, මෙයාට සම්බන්ධ වෙනවා, මෙයාට. එක කම්පියුටරේ කී දෙනෙක් එක්ක සම්බන්ධ වෙනවද බලන්න. මේ කම්පියුටරේ දෙපැත්තේ ඉන්න දෙන්නටම සම්බන්ධ වෙනවා. එහෙනම් ඒකට දාන්න වෙන්නේ මුදු ආකාර තමයි. මොකද්ද? E කියන එක යන්නේ මුදු වලටම තමයි. F. ඒ ප්‍රශ්න අමාරුයි ඈ. දත්ත සම්ප්‍රේෂණයේදී අපිට හිතන්න පුළුවන් අනිත් ඒවාටත් යනවා කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ උත්තර මාකින් ස්කීම් එක ඒගොල්ලෝ හදලා කියනවනේ ඊට පස්සේ මේවට මේවම වෙන්න ඕනේ කියලා එතකොටින් දාන්න ඕනේ. එහෙම ගැටලු තියෙනවා ඉතින්. දත්ත සම්ප්‍රේෂණයේදී එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ගමන් කර අවසානයේ ගමනාන්තයට පැමිණේ. එකකින් තවත් එකකට ගිහිල්ලා ඊට පස්සේ ගමනාන්තයට යනවලු. මොකද්ද මේ? මොකද්ද?
දත්ත එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ගමන් කර. එතකොට පරිගණකයකින් පරිගණකයකට යන්නේ. එතකොට බස් එක යනවාද එහෙම? එක පරිගණකයකින් ඉඳන් බස් එක සම්බන්ධ වෙන්නේ ප්‍රධාන නාරටියට, කොඳු නාරටියට සම්බන්ධ වෙලා තමයි ඒ නෙට්වර්ක් එක යන්නේ. තරු එකත් එහෙම නෙමෙයිනේ, පරිගණකයකින් පරිගණකයකට යන්නේ. ඒ කියන්නේ ස්විච් එකට. එතකොට රුක් එක අපි ගන්නෙ නෑනේ. රුක් එකේ ජාල වර්ග ගොඩක් එකතු වුණාමනේ. ඒකත් යන්නේ මොකේද? මේ එක් පරිගණකයකින් අනිත් පරිගණකයට ගිහිල්ලා තමයි යන්නේ. දැන් හිතන්නකෝ මෙයාට මෙන්න මේ කම්පියුටරේට මැසේජ් එකක් යවන්න ඕනේ කියලා. එතකොට මෙයා මේකට යවලා ඒකෙන් මෙතනට ගිහිල්ලා ඒකෙන් මෙතනට ගිහලා ගමනාන්තය ඉවර කරනවා. රයිට්. එහෙනම් ඒක යන්නේ මුද්දටම තමයි. එතකොට F යන්නේ මුද්දටම තමයි. රයිට්. F එක යන්නේ මුද්දටම තමයි. මුදු ගොඩයි බලද්දි. ඊළඟට මධ්‍යම පාලකයක්. මධ්‍යම කියන්නේ එක තැනක මැද පාලකයක් තියෙනවලු. එයා ජාලයට සම්බන්ධ කරන උපාංග සම්බන්ධ වෙන්නේ යාලු. මොකක්ද එහෙනම් උත්තරේ? බස් ආකාර ජාල. බස් ආකාර නෙමෙයි කෙල්ලේ. මධ්‍යම පාලකයක්. තරු. මේ මධ්‍යම පාලකයක් කියන්නේ මේ ස්විච් එක තියෙන්නේ මැද. මැද ස්විච් එක තියෙනවා. එතකොට ඒක තමයි ජාලයට සම්බන්ධ වෙන්නේ. මේක G ට යන්නේ. අන්තිම එක සැලැස්ම පහසු වන නමුත් පරිගණක සම්බන්ධ කළ හැකි ප්‍රමාණය සීමිතය. සීමිතව සම්බන්ධ කරන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේද? ඉතුරු වෙච්ච එක නම මොකද්ද? බස්. සැලැස්ම පහසුයි. ප්‍රධාන නාරියට ක්ලිප් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි කම්පියුටර්ස් ගොඩක් ඕකට සම්බන්ධ කරන්න බෑ. තරු ආකාරයකට පුළුවන් කම්පියුටර්ස් 30ක් 35ක් 40ක් විතර සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ තරු එකට. ඒතර රුක් එකෙත් එහෙමයි. මුද්දට ගැටලුවක් නැහැ නේ. මුද්දේ ඔය විදිහට මුද්දෙත් හැබැයි බෑ. මුද්දෙත් ගොඩක් නම් බෑ. නමුත් මේකේ බස් වල කොහොමද බෑ කියලා මතක තියාගන්න. මොකද මේ කේබල් එක ගොඩක් දිගට ගන්න බෑ. කේබල් එක දැන් මේක නම් පොඩි පොඩි කේබල් නේ තියෙන්නේ. ඒකින්ද ගැටලුවක් නැහැ නේ. මේකේ කේබල් එක ගොඩාක් දිගට ගියොත් අර දුර යන්න දත්ත හානි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරි ඔන්න ඔය ප්‍රශ්න. ඒක සෑහෙන අමාරුයි නේ. අමාරු කියන්නේ ඒගොල්ලෝ හිතන උත්තර නෙමෙයිනේ අපි ගාව තියෙන්නේ. ඒක හින්දා තමයි ගැටලුවක් උනේ. රයිට්. තුන්වෙනි එක බලමු. අපි තුන්වෙනි එක කරලා නතර කරමු. තුනයි තව එකක් තියෙනවා. රයිට් මෙන්න ගාන. පහත සඳහන් ඡේදයේ කියවා A B C D යන හිස්තැන් වලට සුදුසු පද දී ඇති ලයිස්තුවෙන් තෝරා. දෙන්න පුළුවන්. යට ලයිස්තුවක් තියෙනවනේ. රයිට්. ඔයාලා මට A ට එන්නේ මොකද්ද? B ට C ට D ට එන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කෙටියෙන් ලියන්න බලන්න. කෙටියෙන් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. A ට එන්නේ මොකද්ද? B ට මොකද්ද? C ට මොකද්ද? D ට මොකද්ද කියලා. මලීෂා මේ වෙනකොට හදලා මට ෆොටෝස් ටිකුත් එවලා තියෙනවා ෆෝම්ස් ටිකක් එහෙමනේ. right good. හරි අපි බලමුනේ අද වෙලාවත් right බලමු මොනවද ගන්න කියලා සම්ප්‍රේෂණයේදී දත්ත ගමන් කරන්නේ එක් රේඛාවකට වන අතර මධ්‍යස්ථාන අතර දුර තීරණය කිරීමේදී භූ විෂමතාව සලකා බලනු ලැබේ. ඒ කියන්නේ එක රේඛාවක ගමන් කරනවලු කෙලින් ගමන් කරනවලු මොකද්ද වෙන්නේ? ගුවන් විදුලි තරංග කෙලින්ද ගමන් කරන්නේ? නෑනේ. එහෙනම් අපිට ඉතින් ඔය කාමරය ඇතුළේ ඉඳන් රේඩියෝ එකක් අහන්න විදියක් නෑනේ. ගුවන් විදුලි තරංග ගමන් කරන්නේ නෑ. එහෙනම් ඒක වැරදි. මම මේ ඒ පුරවන්නේ. ප්‍රකාශ තන්තු ඒක ආලෝක කිරණ වලින් යන්නේ. සමාක්ෂක කේබල් ඒවා අපි ගන්න ඔය ඇන්ටනා වයර් CCTV ඒවට. වැසුණු ඇඹරු කම්බි යුගල ඒවා කම්බිනේ ඕන විදිහට නමලා යනවා. එතකොට මේකේ තරංග જાතියක් වෙන්න ඕනේ මොකද්ද?
ශුද්‍ර තරංග. ශුද්‍ර තරංග. ඔයාලා බලන්න ওই ටවර් වල හර මෙහෙම ටවර් තියෙන්නේ. ওই ටවර් වල තියෙන මෙන්න මෙහෙම පොඩි බෙරයක් වගේ එකක්. ඒ බෙර ගහන්න නෙමෙයි. ඔන්නම බෙරයක් වගේ එකක් තියෙනවා. ඕක ફોකස් වෙලා තියෙන්නේ ඊළඟ ටවර් එකට. ඕක දැන් ඔය මේ ඔයගේ බෙර දෙක තුනක් තියෙනවා. බෙර නෙමෙයි නිකන් මොකක්ද ඒකට කියන්නේ නිකන් ට්‍රාන්ස්මීටරයක්. හරි ට්‍රාන්ස්මීටරේ ඔය ට්‍රාන්ස්මීටරේ ගොඩක් උඩින් තියෙන දැන් අතාගලේ තියෙන එක බැලුවොත් ඒක ගොඩක් උඩ. ඒතර ඔය ට්‍රාන්ස්මීටරය තවත් කොහේ හරි තැනක දැන් හිතන්නකෝ අපි මෙහි ඔතන එක ට්‍රාන්ස්මීටරයක් දැන් ඇන්තනි ගාව එක ට්‍රාන්ස්මීටරයක් තියෙනවනේ. එතකොට ඒ ට්‍රාන්ස්මීටරේ ඉඳන් මෙන්න මේ ට්‍රාන්ස්මීටරේට එක කෙලින් තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ කියන්නේ කුළුණ ගොඩක් උසර ගහලා තියෙන්නේ. ගස් වලටත් වඩා උසයි. ගහක් තිබ්බොත් මොකද වෙන්නේ? බාධාවක් මේක යන්නේ නැහැ. එතකොට ඕක තමයි ශුද්‍ර තරංග කියලා කියන්නේ. එහෙනම් පළවෙනි එකට එන්නේ ශුද්‍ර තරංග. මයික්‍රෝවේව් කියලා කියනවා. භූ විෂමතාව සලකා බලනවා. ඒ කියන්නේ කන්දක් උඩට ගහන්නේ උසම තැන තමයි ඕක ගහන්නේ. දත්ත සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා ඇඹරු කම්බි යුගල වර්ග දෙකක් තියෙනවලු. මොකද්ද? වැසුණු සහ නොවැසුණු. right. වැසුණු ඇඹරු කම්බි යුගල සහ නොවැසුණු ශීල්ඩ් සහ අන්ශීල්ඩ්. වැසුණු නොවැසුණු තමයි ඔතනට එන්නේ. ඊළඟ අනෙකුත් සම්ප්‍රේෂණ මාධ්‍ය වලට වඩා සාපේක්ෂව මිලියන් වැඩි නවීන දුරකථන ජාලවල භාවිතා වෙනවා. මොකද්ද? ප්‍රකාශ තන්තු. ආලෝක කිරණ වලින් තමයි ඒක ගමන් කරන්නේ. ප්‍රකාශ තන්තු. right good. type කරන්න අමාරු සමහර අයනේ right. මලීෂා නම් ඔන්න දාලා දෙනවා shielded twist pair unshielded right good. හරි. අපි අන්තිම එක බලමු එහෙනම් අන්තිම ප්‍රශ්නේ. අන්තිම එක කරපුවා ඊළඟ ඉවත් කරන්න හිතනවානේ. right. අපි ඊළඟ දවසේ ඊළඟ මේක ඉවර කරමු. හරි. මේ පේපර් එකම ඉවර කරමු. ඉවර කරලා මම කියලා දෙන්නම් අර queries කියන queries ටිකක් හොඳයි. queries වලින් තමයි ඔය එකතු එහෙම ගන්න පුළුවන්. right fourth one කියන්නේ අපි last one එක මම පන්තිය පොඩි ගැටලුවක් ඒ සමානව මම ලබන සතිය කරන්නේ මම පුළුවන් වුණොත් ඉස්කෝලේ නිවාඩු දීලා පහුවදා උදේ හරි කරන්න බලන්න. මොකද නිවාඩුවේ පස්සේ පහුවදාම යන්නේ නැහැ නේ. ඔයාලත් එහෙම මාත් තමයි පහුවදාම ඒවා වෙන්නේ නැති වෙන්නේ. එතකොට පොඩ්ඩක් දවස් දෙකක් ඇතුළත කරලා ක්ලාස් එක නතර කරනවා. ඊළඟ පොඩි නිවාඩුවක් දෙන්නම්. ටිකක් දිග නිවාඩුවක් හම්බෙනවනේ නේද? right. පරිගණක ජාලකරණයේ වාසියක් වන සම්පත් පොදුවේ භාවිතා කිරීම යන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න ජාලයක් තුල එසේ සම්බන්ධ කළ හැකි උපාංග දෙකක් නම් කරන්න. මොකක්ද මේ කියන්නේ පොදුවේ භාවිතා කිරීම කියලා? වත් එකක් ගෙනල්ලා කට්ටිය බෙදාගෙන කනවා වගේ වැඩක්ද මේක? මොකද්ද? සම්පත් පොදුවේ භාවිතා කිරීම කියන්නේ මොකද්ද? කොහොමද අපි කියන්නේ? පොදුවේ භාවිතා කිරීම. ඒ කියන්නේ සමහර වෙලාවට තියෙන අපිට සෑම පරිගණකයකටම උපාංග මිලට ගන්න අමාරුයිනේ නේද? එතකොට ඒවා මිලට ගන්න අමාරු නම් අපිට මේ සම්පත් සීමිත ප්‍රමාණයක් නම් තියෙන්නේ. අපිට ඒවා මොකද කරන්න පුළුවන්? මේ ජාලය තුල මේ හවුලේ භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි ඔය කියන්නේ. right? එහෙනම් මෙහෙම ලියාගමු. සෑම පරිගණකයකටම සමහර උපාංග මිලදී ගැනීම දුෂ්කර වන බැවින් පරිගණක ජාලයකදී එම උපාංග හවුලේ භාවිතා කළ හැකිය. right? අහනවා කෙටින්නේ ඔය ඇති.
එසේ භාවිතා කරන්න පුළුවන් උපාංග දෙකක්. කියන්න බලන්න මොනවද ගන්න පුළුවන්? හවුලේ භාවිතා කරන්න පුළුවන් මොනවද? මොනවද? සර් මොකද රිෂි? රවුටර් එක මුද්‍රණ යන්ත්‍රය රවුටරයක් පුළුවන් right මුද්‍රණ යන්ත්‍රය මුද්‍රණ යන්ත්‍රය ස්කෑනරයට අපි කියන සුපරීක්ෂකය කියලා ඊළඟ රවුටරයක් පුළුවන් රිෂින් කිව්වා වගේ අවුටරය නෙමෙයි රවුටරය right තව ඔය දැන් ෆොටෝකොපි ඡායා පිටපත් යන්ත්‍රයක් තියෙනවනේ ඒකත් භාවිතා කරන්න පුළුවන් ඒකත් භාවිතා කරන්න පුළුවන් ඡායා මොකද්ද ෆොටෝකොපි යන්ත්‍රය කියන්නේ ඡායා රූප යන්ත්‍රයද උනේ ඔය සමහර දැන් මම භාවිතා කරනවා මේ CD දාවකේ මේ මොකද DVD drive එකත් හවුලේ භාවිතා කරන්න පුළුවන් මම කරලා තියෙනවා ඒ කියන්නේ එක කම්පියුටර් එක මට DVD නැත්තම් මම කරන්නේ ඉස්කෝලේ වැඩ කරන එකක් තියෙනවනේ වැඩ කරන එකේ DVD එක ෂෙයා කරනවා ෂෙයා කරලා මට ඒකට DVD එක දාලා වෙන එකකින් බලන්න පුළුවන් right එහෙම පුළුවන් ස්පීකර් නම් බෑ හැබැයි ස්පීකර් හවුලේ භාවිතා කරන්න බෑ ඒ කියන්නේ මගේ සින්දුව අල්ලපු කම්පියුටරෙන් ප්ලේ කරන්න නම් පුළුවන් හැබැයි මට එතකොට මගේ කම්පියුටරේ තියෙන ෆයිල් එක තමයි එයා ප්ලේ කරන්නේ නමුත් දැන් හිතන්නකෝ මගේ ෆයිල් එකක් තියෙනවා මට මේ ස්පීකරයක් නැහැ හැබැයි වෙන එක්කෙනෙක්ගේ ස්පීකර් එකක් තියෙනවා. එතකොට මට මෙතන ඉඳන් එයාගේ ස්පීකරේ භාවිතා කරන්න ඒව බෑ. ඒව භාවිතා කරන්න දෙන්නේ නැහැ. right ඔය වගේ ඒවා එතකොට හවුලේ භාවිතා කරන්න පුළුවන්. right. එහෙනම් අද කරපු ටික තේරෙනවද ගැටලුවක් නැද්ද දැන්? එතකොට මේකේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. right. ඔයාලා මෙන්න මේකේ ප්‍රශ්න 4 එතකොට මේ 4ට උත්තරේ ලියන්න ලබන සතියේ ඊළඟට 5 ඔය විදිහට 6 වෙනි එක තියෙනවා right ඔය ප්‍රශ්න වලට එනම් ඔයාලා ලබන සතියේ උත්තර ලියන්න මේක නැත්තම් කියන මම දාන්නම් ඒකෝර අපි ලබන සතියෙන් අපේ විෂය නිර්දේශ ඉගැන්වීම මම ඉවර කරනවා තව එතකොට අපිට තියෙන්නේ තව පේපර් එකක් අපි සාකච්ඡා කරමු 3 වෙනි වාර විභාග පේපරයක් සාකච්ඡා කරලා අපි 11 වසරේ පාඩම් ටික බලමු right එහෙනම් මම අදට වැඩ කටයුතු ටික අවසන් කරනවා එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි right good night එහෙනම් සියලුම දෙනාට Good night, sir. Thank you, sir. okay welcome good night